ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි හැම කෙනෙක්ම ඊටාම ශ්‍රද්ධාවෙන් උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන මොහොත. පින්නතුනි ලෝතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපි කාටත් දුකෙන් මිදීම පිණිස පවතින උතුම් ධර්මයක් දේශනා කළේ. ඒ උතුම් සද්ධර්මය මේ අනන්ත අප්‍රමාණ සසර ගමනක සැරිසරන සත්වයාට පිහිට උපකාර යහපත පිණිස පවතින ඒකායන මාර්ගය, ඒකායන ප්‍රතිපදාව. බුදුරජාණන් වහන්සේ නමකගේ මේ ලෝකයේ පහළ වීම ඊටාම දුර්ලභ කාරණාවක්. හේතුව තමයි ඒ තරම් ගුණපූර්ණයක් සිද්ධ කරනවා කියන එක, ඒ තරම් ඥාන ශක්තියක් වර්ධනය කරනවා කියන එක ඒතරම් ලෙහෙසියෙන් පහසුවෙන් කරන්නට පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා ඒකට මහ විශාල අදිෂ්ඨානයක් තියෙන්නට ඕනේ, මහ විශාල ශක්තියක් තියෙන්නට ඕනේ. ලෝකයේ ස්වභාවය තමයි එකම දිශානතියකට නැමිලා එක දිශාවකට ගහගෙන යනවා. ඒ ලෝකයේ ස්වභාවය ඉක්මවා ගිහිල්ලා වෙනමම පටිසෝතගාමී දර්ශනයකට හිත තියනවා කියන එක ලේසියෙන් කෙනෙකුට කරන්නට පුළුවන් දෙයක් නෙමෙයි. ඒක බුදුරජාණන් වහන්සේ නමක් අවබෝධ කරගන්නේ පරෝපදේශ රහිතව ස්වයං භූඥාණයෙන්. ඒ නිසා අපි සම්මා සම්බුද්ධෝ කියලා කියනවා. ඒ තමා විසින්ම අවබෝධ කරගන්නට තරම් ප්‍රඥා ඉන්ද්‍රිය මොහුකුරා යෑමක් ලේසියෙන් කෙනෙකුට මේ ලෝකේ ඇති කරගන්නවා කියන එක කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. බොහෝ කාලයක් තිස්සේ ඒ උතුම් ආර්ය දර්ශනයේ තුල, ආර්ය මාර්ගයේ තුල හිත පුරුදු පුහුණු නොකළ කෙනෙකුට ඒ දේ සිද්ධ කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසාමයි බුද්ධෝත්පාද කාලයක් ලෝකේ දුර්ලභයි කියලා කියන්නේ. අද දවසේදී අපි කාටත් ලැබිලා තියෙන්නේ මේ දුර්ලභ බුද්ධෝත්පාද කාලය. දුර්ලභ බුද්ධෝත්පාද කාලය ලැබුණු අද දවසේදී අපි අප්‍රමාදී විය යුතුව පවතිනවා. අප්‍රමාදී විය යුතුව පවතිනවා කියලා කිව්වේ මේ ධර්මය අවබෝධ කරගෙන දුක් සහිත සසරින් මිදීම පිණිස කටයුතු කරන්නට අපි කවුරුත් අප්‍රමාදී වන්නට අවශ්‍ය වෙනවා. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙන්නේ දන් දෙන්නට කියලා දේශනා කරන්නටම නෙමෙයි. සිල් රකින්නට කියලා දේශනා කරන්නටමත් නෙමෙයි. ඒ වගේම භාවනා කරන්නට කියලා දේශනා කරන්නටත් නෙමෙයි. මොකද ලෝකේ හැම කාලෙකම වගේ දේවල් දකින්නට පුළුවන්කම තියෙනවා බොහෝ කාලවකවානුවල. බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ විදිහට මේ ලෝකෙ පහළ වන්නට පෙරත් ලෝකේ සීල සමාදාන තිබුණා, දන් දීම් තිබුණා, භාවනා ප්‍රතිපදාවන් තිබුණා. ඒ නිසා තමයි අසිත කාල දේවල වගේ ධානලාභී තාපසවරු හිටියේ, මහා මායා දේවිය අෂ්ටාංග සීලයේ සමාදන් වෙලා හිටියේ. එතකොට නොඑක් සීල ප්‍රතිපදාවන් තිබුණා. භාවනා ක්‍රමවේද තිබුණා. එහෙනම් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට අවශ්‍ය වෙන්නේ ඒ කාරණේම නැවත දේශනා කිරීම සඳහා නෙමෙයි. ඒ අයටත් නොපෙනුණු යථාර්ථයක්, ඒ අයටත් නොපෙනුණු ඇත්තක් තිබුණා. ඒ ඇත්ත අවබෝධ කරගෙන දේශනා කරපු නිසායි බුදුරජාණන් වහන්සේට සම්මා සම්බුද්ධ කියලා කියන්නේ. අපිට බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ වීමෙන් ලබන්නට පුළුවන් උත්තරීතරම අර්ථය වෙන්නේ ඒ කාරණාව පිළිබඳ අවබෝධ කර ගැනීම. ඒක අපිට බුද්ධෝත්පාද කාලයක පමණක්ම ලැබිය හැකි දෙයක්. වෙන කාලයක අපිට කිසිසේත්ම ලබන්නට පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා අපි අප්‍රමාදී විය යුතුයි මේ කාලේ අපිට ලබා ගන්නට පුළුවන් උත්තරීතර ඒ ධර්මයේ සද්ධර්මයේ පණිවිඩය ලබා ගන්නට. අපි ඕනතරම් සසර ගමනේදී ඕනතරම් ආත්ම භාව ප්‍රතිලාභයන් කරලා ඇති. නමුත් ඒ එකකදීවත් අපි ලෝතර බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරන මේ උත්තරීතර ධර්මය අවබෝධ නොකරගත්ත නිසා අපි සසර හිස් කරලා නැහැ. බුදුරජාණන් වහන්සේ නමක් අපිට දේශනා කරන්නේ තමා තුළ දුක නැති කරගන්නට පුළුවන්, තමා තුළ දුක නැති වෙන උත්තරීතර ප්‍රතිපදාවක්. තමා තුළ දුක නැති වෙන උත්තරීතර ප්‍රතිපදාවක් කියලා කිව්වේ
ඒ ධර්මය අවබෝධ කරනවා කියනකොට අපිට තමන්ට පෙනෙන්නට ඕනේ තමන්ගේ යථා ස්වභාවය. ඒ නිසා මේ ධර්මයට කියනවා ධර්මාදාස කියලා. ආදාස කියන්නේ කණ්ණාඩියට. ධර්මය කියන එක හරියට ආදාසයක්, කණ්ණාඩියක්. කණ්ණාඩියක් ඉදිරියට ගියාම අපිට පේනවා තමාගේ ප්‍රතිබිම්බය පිළිබඳව. අන්න ඒ වගේ මේ ධර්මය ඉදිරියට ගියපු නුවණැත්තට මේ තමාගේ ස්වභාවය පිළිබඳව තමාගේ පුද්ගල භාවය ඇති කරගන්න තැන තියෙන යථාර්ථය දකින්නට පුළුවන්කම තියෙනවා. ඒක සම්මුතිය තුළ ඉඳලා පරමාර්ථය දක්වාම කතා කරන්නට පුළුවන්. දහම් කරුණක් තියෙන්නේ තමාගේ ජීවිතය සකස් කරගන්නට. එතන ඉඳලා ලෝකෝත්තර ස්කන්ධ ධර්මතාවයන් නැතිනම් ස්කන්ධ ධර්මතාවයන් පිළිබඳව ලබන ලෝකෝත්තර අවබෝධය ළඟට යනකම්ම ධර්මයේ තුලින් අපි සිද්ධ කරගත යුත්තේ තමා කියන තැන පිළිබඳව යථාර්ථවාදී නුවණක් ඥාන දර්ශනයක් ඇති කර ගැනීම. එනිසා මේ ශාසනයේ තියෙන අග්‍රතම ඵලය අපිට සාක්ෂාත් කරගන්නට අවශ්‍ය නම් ඒක ජීවත් වෙනකොටම කරන්න පුළුවන් දෙයක්. කල යුතු එකම දේ තමා පිළිබඳව අවබෝධ කර ගැනීම. තමාගේ ස්වභාවය පිළිබඳව අවබෝධ කර ගැනීම. මේ කාරණාව පැහැදිලි කරන්නට වටිනා සූත්‍රයක් තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ දැක්වෙන උපරිපන්නාසකයේහි දැක්වෙන මහා කච්චාන බද්දේක රත්ත සූත්‍රය. බද්දේක රත්ත කියලා කියන්නේ බද්ද කියලා කියන්නේ යහපත් කියන එක, භද්‍ර කියලා අපි කියන්නේ. එතකොට ඒක රත්ත එක් රාත්‍රයක්, භද්‍ර වූ යහපත් වූ එක් රාත්‍රයක්. එතකොට මේ සූත්‍ර දේශනාව ටිකක් ගැඹුරට බැස ගන්න ගැඹුරු කාරණාවන් විග්‍රහ වෙන සූත්‍ර දේශනාවක්. බුදුරජාණන් වහන්සේ රජගහනුවර වැඩ ඉන්න කාලෙදී සමිද්දි හාමුදුරුවෝ තපෝදාරාමයේ කිට්ටුව. තපෝදා කියලා කියන්නේ උල්පතකට. එතකොට උණු වතුර උල්පතක්. ඒකට තමයි තපෝදා කියන වචනය හැඳින්වෙන්නේ. තපෝදා නදිය කියලා උණු වතුර තිබුණු නදියක් පිළිබඳව. එතකොට මේ සමිද්දි හාමුදුරුවෝ, සමිද්දි කියලා කියන්නේ බොහොම ලස්සන හාමුදුරු කෙනෙක්. රූපයෙන් සමෘද්ධ නිසාම තමයි සමිද්දි කියන නමත් හැදෙන්නේ. ඉතින් මේ සමිද්දි හාමුදුරුවෝ පාන්දර මේ උණු වතුර එන මේ ගංගා තීරයෙන් පැම්පහසු වීම සඳහා පාන්දර කාලෙදී වැඩම කළා. ගිහිල්ලා එකත් පසෙකට වෙලා පැම්පහසු වෙලා ටිකක් එකත් පසෙක හිටියා අඳනේ පිටින්. මෙහෙම ඉන්නකොට එක්තරා දෙවියෙක්, දේවතාවෙක් ඒ ප්‍රදේශයේ බබළුවගෙන සමිද්දි හාමුදුරුවන්ට පෙනී සිටියා. පෙනී සිටලා සමිද්දි හාමුදුරුවන්ගෙන් අහනවා, ධාරේසි ත්වං වික්ඛු බද්දේක රත්තස්ස උද්දේශංච විභංගංචාති. මහාන තොප මේ භද්‍ර වූ එක මේ ඒකරාත්‍ර භද්‍ර වූ රයක් තියෙන භික්ෂුවකගේ උද්දේශය සහ විභංගය දන්නවද කියලා. උද්දේශය කියලා කියන්නේ මාතෘකා වශයෙන් අපි කතා කරන එක, විභංගය කියලා කියනවා ඒක බෙදා දැක්වීම කියන එක. මේ භද්‍ර එක භික්ෂුවකගේ භද්‍ර වූ එක රාත්‍රියක් පිළිබඳව ඔබ වහන්සේ මේ දහම්පරියාය දන්නවද කියලා අහනවා. එතකොට සමිද්දි හාමුදුරු කියනවා නකෝ අහං අවසෝ ධාරේමි. අවත්නි මම ඒක දන්නේ නැහැ කියලා. එතකොට සමිද්දි හාමුදුරු අහනවා දෙවියන්ගෙන්, එහෙනම් ඔබ දන්නවද මේක? දෙවියා කියනවා විකු අහම්පින ධාරේ, මමත් මේක දන්නේ නැහැ. මමත් මේක දරන්නේ නැහැ. එතකොට මේ එහෙනම් බද්දේක රත්ත ගාථා ටික දන්නවද කියලා අහනවා. එතකොට සමිද්දි හාමුදුරු කියනවා මම ඒක දන්නේ නැහැ. එතකොට දෙවියන්ගෙන් අහනකොට දෙවියා කියන එක මම දන්නේ නැහැ කියලා. ඊට පස්සේ දෙවියා මේ දේවතාවා සමිද්දි හාමුදුරන්ට කියනවා උග්ගන්හා හිතවම් බික්කු බද්දේක රත්තස්ස උද්දේශංච විභංගච්ච. ඔබ වහන්සේ කොහොම හරි මේක ඉගෙන ගන්න, මේ භික්ෂුවකගේ භද්‍ර වූ එක රාත්‍රියක් කොහොමද ගෙවෙන්නේ කියන එක පිළිබඳව, භද්‍ර වූ එක රාත්‍රිය පිළිබඳව දැනගන්න. ඒක හොඳට පුරුදු පුහුණු කරන්න. එතකොට මේ භද්‍ර වූ එක රාත්‍රිය තමයි ආදි බ්‍රහ්මචර්යයක වෙන්නේ. ඒ කියන්නේ පූර්ව භාග ප්‍රතිපදාව බවට පත් වෙන්නේ මේ භද්‍ර වූ එකම රාත්‍රිය පිළිබඳව දරන මේ දහම් පරයයයි කියලා මේ දේවතාවා එතනම
අතුරුදහන් වෙනවා. එතකොට මේ රාත්‍රියේ ගෙවිලා ඉවර වෙනකොට මේ නවක ප්‍රෞಢජිත නවක පබ්බජිත උන සමිද්ධි හාමුදුරුව බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා අර උන සිදුවීම පිළිබඳව බුදුරජාණන් වහන්සේට පැහැදිලි කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා ස්වාමීනි මට බද්දේක රත්ත පරියාය දේශනා කරන්නට කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේදී තේනහි බික්කු සුනාහි එහෙනම් මහණ ඔබ හොඳට අහගන්න සාදුකම් මනසිකරෝහි හොඳට මනසිකාර කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අතීතං නාන්වා ගමෙය්‍ය නප්පටි කංකේ අනාගතං. අතීතය අනුව යන්නේ නැතුව නප්පටි කංකේ අනාගතං අනාගතය අනුව කංකහ කරන්නේ නැතුව යදතීතං පහීනන්තං අපත්තංච අනාගතං යමක් අතීතනං ඒක ප්‍රහීන වූ බව දැකලා අපත්තංච අනාගතං අනාගතේ නොපැමිණුණු බව දැකලා පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති ප්‍රත්‍යෝත්පන්න උන ඒ කියන්නේ වර්තමාන යම් ධර්මතා සමූහයක් තියෙනවා නම් ඒ තන නුවණින් අවබෝධ කරනවා. අසංහීරං අසංකුප්පං තං විද්වා මනුබ්‍රෝහේ මෙන්න මේ විදිහට ඒකේනා කම්පාවකට පත්වන්නේ නැති විදර්ශනාව වඩනවා කියන එක පිළිබඳව පැහැදිලි කරනවා. ඒ නිසා අජ්ජේව කිච්ඡං ආතප්පං අදම මේක පටන් ගන්න. අදම මේ කාරණේ පටන් ගන්න. කෝජඤ්ඤා මරණං සුවේ. එතකොට කවුද දන්නේ මරණය කියන එක කොයි වෙලාවෙ එයිද කියලා? නහිනෝ සංගරං තේන මහා සේනේන මච්චුනා. මේ මහත් සේනා ඇති මාරයාගේ වසඟයට යන්නට මොන අවස්ථාවද කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එවං විහාරී ආතාපින් අහෝරත්ත මතන් දිතං මේ විදිහටම කෙලස් තවන වැර ඇතුව වාසය කරන කෙනාට තං වේ බද්දේක රත්තාන් රත්තෝති මේ විදිහට ඉන්න කෙනාට තමයි භද්‍ර වූ එක් රාත්‍රියක් ලැබෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා බුදුරජාණන් වහන්සේ ආවාසයට වැඩියා. එතකොට සමිද්ධි හාමුදුරන්ට දැන් ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද මේ කිව්වේ කියලා. හරියට ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවනේ දැන් මොකද්ද මේ කිව්වේ කියලා. ඒ වගේ සමිද්ධි හාමුදුරන්ටත් මදි වුණා දැන් මේ කාරණාව පිළිබඳව අර්ථ විග්‍රහයක් දැනගන්නට පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඒ නිසා සමිද්ධි හාමුදුරුවෝ කල්පනා කරනවා මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ අතීතං ආගමෙය්‍ය මේ අතීතය අනුගමනය කරන්න එපා කියලා කිව්වා අනාගතය අනුව කංකා සැක කරන්නට එපා කියලා කිව්වා. මෙන්න මේක තමයි මේ භද්‍රේක රත්ත භික්ෂුවගේ ස්වභාවය කියලා කිව්වා. එතකොට මොකද්ද මේකේ තේරුම කියලා කල්පනා කළා. කල්පනා කරනකොට හිතනවා මේක තේරුම් ගන්න මං කාගෙන්ද මේක අහගන්නේ මේ විස්තරය කියලා. එතකොට සමිද්ධි හාමුදුරන්ට මතක් වෙනවා මහා කච්චායන මහරහතන් වහන්සේ මේ ශාසනයේ ඉන්න අර්ථ විභාග සංක්ෂිප්ත දේශනාවන් විස්තරිත කොට දේශනා කරන්නට අගතැන්පත් වුණ මහරහතන් වහන්සේ නම. ඒ නිසා මේක මහා කච්චායන මහරහතන් වහන්සේ ළඟට ගියොත් මට මේක ගැන දැනගන්න පුළුවන් වෙයි කියලා කල්පනා කළා. මහා කච්චායන මහරහතන් වහන්සේ ළඟට ගියා මේ කාරණේ පිළිබඳව අර්ථ විග්‍රහ කරගන්නට. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ගාථා ටික මහා කච්චායන මහරහතන් වහන්සේට කියලා සමිද්ධි හාමුදුරුවෝ විමසනවා ස්වාමීනි මොකද්ද මේ කියපු එකේ අර්ථය කොහොමද මේකේ විස්තර මම දැනගන්නේ කියලා. එතකොට කච්චායන තෙරුණහන්සේ කියනවා ඇවැත්නි ඔබ හරියට මේ සාරත්තිකෝ සාරගවේසී හරියට අරටුව හොයාගෙන යන කෙනෙක් ගහේ මුලට ගිහිල්ලා මුලත් ඉක්මවලා කඳත් ඉක්මවලා අතුත් ඉක්මවලා කොළ ළඟට ඇවිල්ලා අරටුව හොයනවා වගේ මේ බුදුරජාණන් වහන්සේ ළඟදී මේකේ අර්ථ විභාග අහගන්න නැතුව මේ කොළ වගේ වෙන මගේ ළඟට ඇවිල්ලාම මේ කාරණාව අහනවා කියලා. ඊට පස්සේ නැවත නැවතත් ඉල්ලනකොට මහා කච්චායන මහරහතන් වහන්සේ මේ අර්ථ විභාගය දක්වනවා. මේ මහරහතන් වහන්සේ නමක් වුණත් මේ සියල්ල දන්නවා කියන මානීව අදහස් ප්‍රකාශ කරන්නේ නැහැ. ඒක තමයි උත්තරීතර ගුණය කියලා කියන්නේ. සත්පුරුෂ ගතියක් කියලා කියන්නේ. තමාගේ ස්වභාවය නොවලහා ප්‍රකාශ කිරීම. මේක විස්තර කරන්න පුළුවන්කම තිබුණත් බුදුරජාණන් වහන්සේට ලබා දිය යුතු ගෞරවය ලබා දීම. එතකොට මොකද ඒ කාරණාව මම සිහිපත් කළේ සමහර වෙලාවට අපි දකිනවා
බුද්ධඝෝෂ තෙරුන් වහන්සේ පටිච්චසමුප්පාදය විග්‍රහ කරන්නට යනකොට එක ගාථාවකදී දේශනා කරනවා මේ පටිච්චසමුප්පාදයට මේක විස්තර කරන්න බැසගත්තාම මේ මහා සාගරයකට බැසගත්ත දුර්වලයක් වගේ මට ප්‍රතිෂ්ඨා රහිතයි කියනවා. ඒ කියන්නේ ඒ තරම් අනන්ත න්‍යාය පේනවා පටිච්චසමුප්පාදය කියන එක මහා ගැඹුරු මුහුදක් වගේ. එතකොට ඒකේ ඒ තරම් න්‍යායම් පේනකොට මම මේකේ ඉන්න දුර්වලයක් වගේ කියලා. මොකද බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රඥාවට සාධාරණව පටිච්චසමුප්පාදේ ඊටාම මහා ගැඹුරු න්‍යායන් තියෙන න්‍යායාත්මක විග්‍රහ කරන්න පුළුවන් දෙයක්. එක සිතක පළවෙනි අකුසල් සිතේ විතරක් පටිච්චසමුප්පාද න්‍යායන් 144 ආකාරයකට සංග්‍රහ කරලා පෙන්වන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මෙච්චර ගැඹුරු න්‍යායක් සරල වෙන්නට බැහැනේ. ඒ නිසා තමයි බුද්ධඝෝෂ තෙරුන් වහන්සේ අර වාක්‍ය කියන්නේ. ඇතැම් අය මේ කාරණය තුල දකින්නේ බුද්ධඝෝෂ තෙරුන් වහන්සේගේ ගුණය දකින්නට වඩා අද මතු කරන්නට හදන වෙනම මාර්ථයක්. බුද්ධඝෝෂ හාමුදුරුවෝ කිව්වා මම දන්නේ නැහැ පටිච්චසමුප්පාදේ විග්‍රහ කරන්න කියලා. නොදන්නා දෙයක් තමයි මේ සිද්ධ කරලා තියෙන්නේ. මේක මහා විකෘතියක් කළා කියලා. රේරුකාණේ මහානායක ස්වාමීන් වහන්සේ දක්වනවා මේ කාරණා විග්‍රහ කරන්න අපි සුදුස්සේ නෙමෙයි. නමුත් අපි මේ කාරණාව අපිට පුළුවන් විදිහට පැහැදිලි කරනවා කියන එක. ඒක ඒ මහානායක මාහිම්පාණන් වහන්සේලාගේ තිබුණ ගුණයක් නේ. ඉතින් අන්න ඒ වගේ තමයි මේ කච්චායන මහරහතන් වහන්සේත් ඒක මේ උත්තරීතර මහෝත්තම ගුණයක් තමයි ඒ තමාගේ ස්වභාවය පිළිබඳව ප්‍රකාශයටපත් කිරීම. හැකි පමණින් ඒක බෙදා දක්වනවා. මොකද අනන්ත ඥාන සම්භාරයකින් හැබි බුදුරජාණන් වහන්සේට වගේ අපිට පුළුවන් කමක් නැහැ මේ කාරණා බෙදලා අර්ථ විවරණයකට ලක් කරන්න. ඒ නිසා නැවත නැවතත් සමිද්ධි හාමුදුරු මේ කාරණාව ඉල්ලනකොට තේනහවසෝ සුණාත එහෙනම් එවත්ටි අහගන්නකෝ කියලා කරුණු පැහැදිලි කරනවා. බුදුරජාණන් වහන්සේ අතීතං නාන්නාගමෙය නප්පටිකංකේ අනාගතං මේ අතීතය අනුව යන්නට එපා කියලා අනුගමනය කරන්නට එපා කියලා දේශනා කළේ ඇයි කියන එක පිළිබඳව මෙන්න මේ විදිහට අර්ථ විග්‍රහය දරා ගන්න. කතංචාවසෝ අතීතං නාන්වාගමේති. කොහොමද ඇවත්නි මේ අතීතය අනුව යන්නේ නැත්තේ කෙනෙක්. ඉති මේ චක්කුං අහෝසිය අතීත මද්ධානං ඉති රූපාති තත්ත චන්දරාග පටිබද්දං හෝති විඥානං. ඉති මේ චක්කුං අහෝසි අතීත මද්ධානං. මෙසේ මාගේ ඇස අතීතයේදී තිබුණා. එතකොට ඉති රූපාති මෙන්න මෙහෙම අතීතයේදී රූප තිබුණා. මෙහෙම ඇස තිබුණා. මෙහෙම රූප තිබුණා කියලා ඒ ඇස සහ රූපවලට චන්දරාග පටිබද්ධ වෙනකොට විඥාණය. චන්දරාග ප්‍රතිබද්ධයි කියලා කියන්නේ චන්දරාගය කියන එක යෙදිලා කියන එක. එතකොට මේ කාරණය ඊටාම ගැඹුරු කාරණයක් මේ විග්‍රහ කරන්නේ. අතීතය අනුව යනවා කියන්නේ මොකක්ද කියන එක අපි ගත්තොත් එහෙම අපිට අතීතය පිළිබඳව කල්පනා කරන්න පුළුවන්. දැන් ඔබ මේක ඇතුළට පිවිසෙන්නට කලින් මේ මැදිරියට පිවිසෙන්නට පෙර මේ මැදිරියෙන් පිටත තිබුණු දැක්ම පිළිබඳව ඔබට කල්පනා කරන්නට පුළුවන්. එතකොට ඔබ කල්පනා කරනවා මෙතන සම්බෝධි විහාරයේ තිබුණු මේ සෑය ළඟ ඉඳලා මේ මෙතනට මැදිරිය දක්වා ආපු ගමන පිළිබඳව ඔබට මෙනෙහි කරන්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒකට කියනවා අතීතය අනුව යනවා කියලා. ඇයි අතීතය අනුව යනවා කියලා කියන්නේ? ඔබට ඇතුළට පිවිසෙනකොට ඒ තිබුණු රූප ටික තාම ඔබට සිහිපත් කරන්න පුළුවන් එළියේ තියෙන රූප හැටියට, තිබුණ රූප හැටියට. ඒ වගේම ඔබට ඒ පැත්තේ රූප තියෙනවා නම් මේ පැත්තේ රූප දැකපු ඇහැ සහ ඇහි අයිතිකාරයා ඉන්නවමනේ. ඒ වගේම ඒ දැකපු රූපය බැලීම සඳහා ඔබට මෙතනින් එළියට බැහැලා යන්න පුළුවන්කමක් තියෙනවා. ඒ දැකපු රූපේ බලන්න මෙතනින් එළියට නැවත යනකොටම ඔබ දකින්නකොට හිතනවා එනකොට තිබුණු සෑය තාම තියෙනවා කියලා. එතකොට දැන් මොකද්ද මේ උනේ? අතීතං නාන්වාගමය නෙමෙයි අතීතය අනුව ගියා කියන එක සිද්ධ වෙනවා. එතකොට මේ අතීතය අනුව යෑම තුළ අපිට මොකද්ද වෙන්නේ? චන්දරාග විනිබද්ධ වෙනවා විඥානය. චන්දරාග විනිබද්ධයි කියලා කියන්නේ චන්දරාගය එකට බැඳෙනවා. චන්දරාගය කියන එකෙන් අදහස් කරන්නේ කැමැත්ත සහ ඒ පිළිබඳව ඇතිවෙන ලෝභී චේතනාවන්. එතකොට කැමැති වශයෙන් ඇලීම කියන කාරණය අපිට අර මහා බලවත් විදිහට අපි ලෝභය විදිහට නොඇලුනත්
අපි හැමෝම ඇලෙන මට්ටමක් තියෙනවා. ඇලෙන මට්ටමක් කියන්නේ පොදු ස්වභාවයක් තියෙනවා. අපි හැම මොහොතකම හැම දෙයකටම ඇලෙනවා කියලා කතා කරන්නට පුළුවන් වන ස්වභාවයක්. ඒක තමයි මෙතන තියෙන විඥානයේ චන්දරාග ස්වභාවය කියලා කියන්නේ. විඥාණය පිහිටා සිටිනවා කියලා කියන්නේ අන්න ඒ ස්වභාවය නිසා. එතකොට අපි කිව්වොත් එහෙම ඔබට සෑය පිළිබඳව නැතිනම් මේ එනකොට තිබුණු පරිසරය පිළිබඳව මහා ලොකු ආසාවක් හටනු ගන්න පුළුවන්. සමහර විට ඔබට අකමැත්තක් හටගෙන තිබෙන්නත් පුළුවන්. හැබැයි ඒ හැම තැනකදීම කැමැත්ත හෝ අකමැත්ත කියන ભેදය ඉවත් කළාට පස්සේ ඔබට මේ හැම තැනකම තියෙනවා එක පොදු ධර්මතාවයක්. ඒ තමයි ඒ දැකපු කෙනා මේ පැත්තේ හිටපු බවට ඔබ දන්නවා. ඒ කියන්නේ මම තමයි ඒක දැක්කේ. ඒ දැකපු මම මේ පැත්තේ ඉන්නවා. එතකොට ඒ මට ඇති වෙන කැමැත්ත නැතිනම් ඒ එළිය තියනවා කියලා හිතපු කැමැත්ත හෝ අකමැත්ත ගොඩනගපු එළිය තියනවා කියලා හිතපු ස්කන්ධ ටික පවතිනවාට ඇති කැමැත්තට කියනවා ස්කන්ධ ටිකට ඇලුනා කියලා. චන්දරාග වශයෙන් ඇලුනා කියලා කියනවා. ඒකෙදි අපිට අර ලකුවට තණ්හා කරනවා කියන දැන් දෙයක් අපිට ආසයි කියන මට්ටමේට මුහු කරලා නැහැ. නමුත් අපි කැමති වෙලා තියෙනවා මොකටද? ස්කන්ධ ටිකට. ඒක ප්‍රකට නැහැ. ඒක ඊටාම සියුම්. ඒක ඊටාම අප්‍රකටයි. සමහර විට අපිට පේන්නවත් බැරි දෙයක් වෙන්න පුළුවන්. අකමැති දෙයක් වෙන්නත් පුළුවන්. හැබැයි ඒ අකමැති කියලා හිතපු අකමැති බව විඳින මට මම කියලා ගත්ත එකට ඒ ටිකට කැමතියි. දැන් අපි යම් රූපයක් දකිනකොට අපිට අමනාපයක් ඇති වෙනවා, පටිගයක්, තරහාවක් ඇති වෙනවා කියමුකෝ. ඒ රූපය දකිනකොට අපිට අමනාපේ නැතිනම් පටිගය තරහව ඇති වෙනකොට අපි දන්නවා ඒ රූපය නෙමෙයි අපිට තරහ ගෙනාවේ. එහෙනම් ඒ වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ එකක්වත් නෙමෙයි අපිට මේ තරහ එහෙම නැතිනම් ද්වේෂය කියන පුද්ගලයා බවට පත් උනේ. එහෙනම් ද්වේෂය කියන පුද්ගලයාව ගොඩනගන්නට වැය වෙලා තියෙනවා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ධර්මතා ටික. එතකොට මම බවට පත් වෙලා තියෙන්නේ මොකද්ද? වෙන එකක් නෙමෙයිනේ. ඒකමයි. මම බවට පත් වෙලා තියෙන්නේ තමන් කියලා ඇසුරු කරලා තියෙන්නේත් ඒකමයි. කොටින්ම කියනවා නම් අපි අකමැති පුද්ගලයා කියන එක නිර්මාණය වීම සඳහා වැය උනේ යම් ස්කන්ධ ටිකක් නම් ඒ ස්කන්ධ ටිකම තමයි තමාව නියෝජනය කරලා තියෙන්නේ. අකමැති පුද්ගලයා දැකීම සඳහා වැය වුණා නම් යම් ස්කන්ධ ටිකක් ඒ ස්කන්ධ ටිකම තමාව නියෝජනය කළා. කොටින්ම කියනවා නම් තමන් අකමැති පුද්ගලයා තමන් වෙලා තියෙනවා. ඒ මේ ස්කන්ධ ධර්මතා ටිකක පැවැත්මක් වෙලා තියෙන. ස්කන්ධ ටිකේ අකමැති පුද්ගලයා හිටියෙත් නෑ. ඇත්තටම තමන් හිටියෙත් නෑ. ස්කන්ධ ධර්මතාවයක් හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන ධර්මතාවයක් තිබුණේ. හැබැයි අපිට මේක දෙකක් වෙනකොට අපිට පේනවා මේ ස්කන්ධ ටිකම තමන් හැටියටත් අල්ලගෙන තියෙනවා. ඒ ස්කන්ධ ටිකම තමයි හැබැයි අර අමනාප කෙනා කියන බවටත් වැය වෙලා තියෙන කියලා. එතකොට දැන් අපි අමනාප කෙනාට අකමැති කියලා බාහිරින් කතා කරන්න පුළුවන්. හැබැයි අපි මට අකමැති කෙනා කියලා කියපු ස්කන්ධ ටික මත ගොඩ නැගුණු මට ඒකට කැමතියි. එතකොට අපිට හැම වෙලාවකදීම අතීතයේ අනුව යනවා කියලා කියන දෙයින් අපි දන්නේ නැහැ ඔය ස්කන්ධ ටික හටගෙන නිරුද්ධ වෙන බව දන්නේ නැති නිසා නැවත නැවත අපේ සිතින් ඒක ඇසුරු කරනවා. ඒ නිසා ඔබ එන්න කලින් මේ වස්තුව දැක්කනම් දැකපු ඔබ එතන හිටියා. ඒ ඔබ තමයි දැන් ඇතුළට ආවේ. එතකොට දැන් මෙතන තියෙනවා වෙමි කියන හැඟීම. මම මෙතන ඉන්නවා. මොන මමද මෙතන ඉන්නේ? එළියේ ඉඳලා ඒ ටික බලාගෙන ආපු මම දැන් මෙතන ඉන්නවා. මට මේ තියෙන දේ පේනවා. එතකොට දැන් ඒ ඌයෙමි වෙමි සහ ඉස්සරහට තව එකක් තියෙනවා. වන්නේමි. එළියට යනකොට ඔයගොල්ලන්ට දකින්න පුළුවන් කාටද මේ මටම තමයි එළියට යන්න පුළුවන් කමක් තියෙන්නේ. මමම අතීතේ ඉඳලා ආවා මේ මොහොතේ මම ඉන්නවා මේ ඉන්න මටම දැන් එළියට යන්න පුළුවන්කම තියෙනවා.
දැන් අපිට සම්පූර්ණම මේ පුද්ගල භාවයේ ගොඩනැගිලා ඉවරයි. අපි කැමති වෙන්නේ අන්න ওই මමත්වයෙන් ග්‍රහණය කරගන්න එක දිගට ජීවත් වෙන බව දකින්න ඔන්න ඔය පුද්ගල බවට තමයි අපි කැමති වෙලා තියෙන්නේ. එතකොට අන්න ඒ කෙනාට කියනවා අතීතය අනුව ජීවත් වෙනවා කියලා. අතීතය අනුව ජීවත් වෙන කෙනෙක්. අතීතය අනුව ජීවත් වෙන කෙනෙක් කියලා වෙනකොට එයා හැම මොහොතකදීම සිද්ධ කරන දේ තමයි ආත්ම දෘෂ්ටියත් එක්ක අතීතයේ ඉඳලා මේ මොහොතටත් මේ මොහොතේ ඉඳලා අනාගතයටත් යනවා කියන වරදවාගත් දෘෂ්ටියක් තුළ හිර වෙලා ඉන්නකම. ඒ නිසා මේ ඉතිමේ චක්කුන් අහෝසි අතීත මද්දානං අතීතේ මගේ ඇහැ තිබුණා ඉති රූපාති මෙහෙම රූප තිබුණා ඇස සහ රූප මෙහෙම තිබුණා. එතකොට ඇස සහ රූප තිබුණා කියන මේ වචන දෙක මෙතනදී භාවිත කරන්නේ මෙතනින් එහා කතා කරන්න දෙයක් නැති නිසා. ඒ කියන්නේ පොදු එකම තැනින් මේ දෙක කතා කරන්න පුළුවන්. ඇස සහ රූපේ කන සහ සද්දේ මේ විදිහට ආයතන ටිකෙන් මේ දෙක ගැන කතා කරනවා නම් එතනදී ගස් ගල් ගෙවල් දොරවල් මිනිස්සු යාන වාහන කියලා නානත්ව කතා කරන දෙයක් නැහැ. පොදුවේ එක තැනින් කතා කරන්න පුළුවන් ඇස සහ රූපය. ඇස නැත්තම් රූපේ නැහැ රූප නැත්තම් ඇහැ ඇත්තේ නැහැ. මම හිතනවා ටිකක් බණ අහලා තියෙන නිසා ඒ කාරණා දන්නවා ඇති කියලා මම මේ පැහැදිලි කරගෙන යන්නේ. එතකොට ඇස තිබුණොත් තමයි රූපය රූපේ තිබුණොත් තමයි ඇහැ කියන කාරණය. ඇසෙන් පරිබාහිරව රූපයක් තියනවා කියන එක ගැන කතා කරන්නේ නැහැ. ඒ කියන්නේ අද ලෝකේ ගොඩක් දෙනෙක් වරදවා ගන්න තැන තමයි ඇසෙන් පරිබාහිර රූපයක් තියනවා කියලා හිතනකම. ඒ කියන්නේ අපිට ඇහෙන් රූපේ දකින්න මොහොතේදී අපිට වර්ණ සටහනක් පේනවා. වර්ණ සටහන පේන එකට කියනවා වර්ණ රූපේ කියලා. දැන් අපි එන්නට කලින් මෙතන එළියේ පරිබාහිර රූප තියනවා කියලා අපි දැන් දැනගන්නවා නම් අපි ඇත්තටම තියෙන රූප දැනගන්නවද එහෙම නැතිනම් අපි හිතෙන් දැකපු දේ පිළිබඳව උපද්දගත් සංඥාවක් ඇසුරු කරනවද? අපි උපද්දගත් සංඥාවක් ඇසුරු කරනවා. ඔබ මෙතනට එන්නට කලින් තිබුණු සෑය සුදු පාට නම් ඔබ ඇතුලේ ඉන්නකොට ඒ සෑය රත්තරන් පාට කවුරු හරි ආලේප කළොත් ඔබ ඇතුලේ ඉන්නකන් ඔබ සිහිපත් කරන්නේ සුදු පාට ආලේප කරපු සෑයක් පිළිබඳව. ඒ කියන්නේ ඔබට බෑ තියෙන රූපේ පිළිබඳව කවදාවත් මෙනෙහි කරන්න. ඔබ මෙනෙහි කරන්නෙම ඔබ ගත්ත ඇති බවට හිතන අරමුණක් නැවත නැවත රස විඳීමක් මිසක අරමුණක් මෙනෙහි කිරීම මිසක කවදාවත් රූපේ මෙනෙහි කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. එහෙනම් අපි කොහොමද ඔප්පු කරන්නේ රූපය තියනවා කියලා? ඇත්තටම රූපය කියන එක වර්තමානයේ පෙනීමත් එක්කම කතා කරන දෙයක්. මේ ශාස්ත්‍රණය කතා කරන්නේ. ඒකෙන් කියන්නේ මේ එකක්වත් නැහැ බොරු කියන මට්ටමකට යන දෙයක් නෙමෙයි මේ කතා කරන්නේ. අපි මුලින්ම පැහැදිලි කළා මේ විග්‍රහය කතා කරන්නේ තමා පිළිබඳව අවබෝධ කර ගැනීම කියන එක. තමා කියන තැන තියෙන යථාර්ථයේ තේරුම් ගන්න එක ගැනයි කියන එක අපි මුලින්ම මතක් කළා. එතකොට දැන් මෙතනදී කතා කරන්නේ ඊටාම ගැඹුරු කාරණාවක්. ඒ තමයි අපිට ඇසත් එක්කම රූපය හට ගන්නවා රූපයත් එක්කම ඇස හට ගන්නවා. ඇහෙන්තර රූපයක්වත් රූපයෙන්තර ඇහැක්වත් කතා කරන්නේ නැහැ මේ ශාසනය. මේ දෙකම පෙරපසු නැතුව එකට හට ගන්න ධර්මයක්. අහුත්වා සම්භූතං හුත්වා නභවිස්සති. පෙර නොතිබීම හටගත්ත ඉතුරු නැතුව නැති වුණා. ඇහැ තියනවා කියලා කියන්නේ ඔබට රූප පෙනෙන නිසා. රූප පේන්නේ නැත්තම් ඇහැ තියනවා කියන්න බෑ. රූපත් එක්කම තමයි ඇහැ කියන දේ හටගන්නේ. එතකොට එක මොහොතකට හරි රූපේ අතීත නම් අතීත රූපේ දැන් පේන්න පුළුවන්ද? අතීත රූප දැන් පේන්න පුළුවන් කමක් නැත්තේ නෑ. දැන් පේනවා නම් වර්තමාන රූපේම පමණයි. එතකොට ඇහැට පේන්නේ වර්ණ සටහන් මාත්‍රයක් කියන්නේ ඒකයි. ආලෝකයක් බාහිර රූපයට පතිත වෙලා එන පරාවර්තන ආලෝකය ඇහැට පතිත වෙනවා. එතකොට ආලෝකයේ පතිත කරගන්න ප්‍රසාදවත් ගතියට කියනවා ඇහැ කියලා. අර ප්‍රසාදයේ බිඳෙන විදිහට පතිත වෙන වර්ණ සටහනට කියනවා රූපය කියලා. එතකොට ඇස සහ රූපය කියලා කතා කරන ওই වර්ණ සටහන ඇතුලේ ගස්ගල් ගෙවල් දොරවල් මිනිස්සු පොත්පත් යාන වාහන ඒවා ඇත්තේ. එතන තියෙන්නේ ඇස සහ රූපයේ පැවැත්ම ගැන
විතරයි කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ ශාසනයේ අනිත්‍ය ආදී ධර්මයන් පිළිබඳව කතා කරන්නේත් ඔතනින් අරගෙනම තමයි. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි කියලානේ කතා කරන්නේ. එතකොට ඇහැ අනිත්‍යයි කියන්නේත් රූපය අනිත්‍යයි කියන්නේත් මේ ඇහැ උපදිනකොටම තිබුණ ඇහැ මැරිලා යනකොට නැති වෙලා යනවා කියන එක ගැන නෙමෙයි. රූපය අනිත්‍යයි කියන්නේ ওই මේසපුටු දිරලා ගිහිල්ලා කැඩිලා බිඳිලා යනවා කියන එකත් නෙමෙයි. මෙන්න මෙතනින් අරගෙන කතා කරන්නේ මේ පෙර නොතිබීම හටගත්ත සහ ඉතුරු නැතුව නැති වෙලා යනවා කියලා කතා කරන මෙන්න මේ ආර්ය දර්ශනය තුල ඉඳලා තමයි ඇසේ අනිත්‍ය සහ රූපයේ අනිත්‍ය පිළිබඳව කතා කරන්නේ. ඔය අනිත්‍ය පිළිබඳව තේරුම් නොගත් එකේ ප්‍රතිවිපාක තමයි සමහර වෙලාවට අද සමාජයේ අනිත්‍යද අනිච්චද කියලා ප්‍රශ්න ඇති වෙන්නේ. ඊට පස්සේ සමහර වෙලාවට අපිට ඇහෙනවා සියල්ල අනිත්‍යයි කියන්න බෑ, ලෝකේ අනිත්‍ය නොවන දේවලුත් තියෙනවා. මොනවාද අනිත්‍ය නොවන දේවල් කියලා අහනකොට ත්‍රිකෝණේ පාද තුන අනිත්‍ය නැහැ, නිට්ටයයි කියනවා. ඒ මීට කල්ප ගානකට කලින් ත්‍රිකෝණයක් තිබ්බා නම් ඒ ත්‍රිකෝණෙත් පාද තුනමයි. තව කල්ප ගානකට ගියත් ඒ ත්‍රිකෝණයක් තිබුණොත් ත්‍රිකෝණේ පාද තුනමයි. ත්‍රිකෝණේ පාද තුන එහෙනම් අනිත්‍ය වෙන්න බෑ. ත්‍රිකෝණේ පාද තුන නිට්ටයයි කියලා කියනවා. මේ ශාසනයේ අනිත්‍ය කතා කරන්නේ ඔය පැත්තෙන් නෙමෙයිනේ. ඇහැ සහ රූපය අනිත්‍ය නම් ත්‍රිකෝණයක් තියෙන්න පුළුවන්ද? ඇස සහ රූපය අනිත්‍ය නම් ත්‍රිකෝණයක් තියෙන්න බෑ. අපි කියමු ඔක කයෙන් අල්ලලා කිව්වා කියලා. ඒ කයත් පොට්ටබ්බයත් අනිත්‍ය නම් ඇහැයි රූප දෙයත් අනිත්‍ය නම් ත්‍රිකෝණයක් තියෙන්න බෑ. එහෙනම් කොහොමද ත්‍රිකෝණයට පාද තුනක් කතා කරන්නේ? පාද තුන අනිත්‍යද නිට්ටයද කතා කරන්න කලින් අපිට ත්‍රිකෝණයක් ගැන කතා කරන්න පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. ඇයි ඒ ටික ගොඩනගපු හේතු ටිකම අනිත්‍ය ධර්මයක් නං. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සබ්බ සූත්‍රාදී සූත්‍ර දේශනාවන්ගෙදී පැහැදිලි කරනවා සබ්බම් භික්කවේ අනිච්ච, මහණෙනි මේ සියල්ලම අනිත්‍යයි කියලා. මොනවද සියල්ල කියලා අහලා සියල්ල හැටියට පෙන්වන්නේ ඇස රූප කන ශබ්ද නාසය ගන්ධය දිව රස කය පොට්ටබ්බේ මනස සහ ධර්මය. මේ ටික හැරුණකොට ලෝකේ කවුරු හරි කියනවා නම් මම මේ ටික අතහැරලා වෙනත් සියල්ලක් ගැන කතා කරනවා කියලා ඒක හුදු ප්‍රලාපයක් විතරයි. මේ ටික අතහැරලා තව එකම දෙයක් හරි තියනවා කියලා හිතනවා නම් ඒක හුදු වචනයක් විතරයි. ඒක කතා කරන්න පුළුවන් දෙයක් වෙන්නේ නැහැ. ඇයි අපි ස්පර්ශ ආයතන 6 විතරනේ ඇසුරු කරන්නේ, 7 වෙනි ආයතනයක් ඇසුරු වෙන්නේ නැහැනේ කොයි වෙලාවකවත්. එතකොට මේ හේතු ටිකම අනිත්‍ය ධර්මයක් නම් එහෙනම් කතා කරන්න දෙයක් ඇත්තේ නැහැ. එතකොට දැන් මේ සූත්‍රය තුල කතා කරන්නේ මේ අතීතය පිළිබඳව චන්දරාග වශයෙන් විඥානය ඇසුරු වෙන්න දෙන්නේ නැහැ කියන තැනක. එතකොට අතීතයේ හැටියට චන්දරාගය ඇසුරු වෙන්න දෙන්නේ නැත්නම් අපිට එතන තියෙන චන්දරාගයේ ගොඩ නැගෙන බව නැති කරන්න වෙනවා. අතීතය අනුව චන්දරාගයේ ගොඩ නැගෙන බව අපිට නැති කරන්න වෙනවා. එතකොට අපිට චන්දරාගයේ මම කිව්වා ඊටාම සියුම් ලෙසයි අපිට ඇති වෙන්නේ කියලා. ඒ කියන්නේ දෙයකට ඇති වෙන අර ලෝභය කියන මට්ටමම නම් අපිට ටිකක් දුරු කරගන්න පුළුවන් නේ. අපි හිතමු එළියේ තියෙන වස්තුවකට එළියේ තියෙන අපි එනකොට තිබුණු මල් පැලයකට අපි හරි ආසයි කියලා. එතකොට මල් පැලයකට තියෙන ආසාව නම් දුරු කරගන්න ක්‍රම ගොඩක් තියෙනවානේ. ඕක අපිට නැති වෙලා යන දෙයක් කියලා තේරුම් ගන්නත් පුළුවන්. ඒ වගේම ওই මල් පැලේ හොරකම් කළොත් එහෙම හරි ගත්තොත් හරි ඕක මහා අකුසලයක් කියලා හිතන්නත් පුළුවන්. ඊට පස්සේ ඕක ගැන මේ විදිහේ ලෝභකමෙන් ඉඳලා ඒකේ ප්‍රතිවිපාක පිළිබඳව අපිට හිතලා ඕක ලෝභය අයින් කරගන්න පුළුවන්. ඒ විදිහට කරන්න විවිධ ක්‍රම තියෙනවා. හැබැයි අපිට මේ මොන විදිහට කළත් අපිට අර ස්කන්ධ ටිකට ඇති කරගත්ත චන්දරාග කියන මට්ටම ස්කන්ධ ටිකට ඇලුනා කියන කම දුරු වෙන්නේ නැහැ. ඇයි දුරු වෙන්නේ නැත්තේ? ඒක අපිට ප්‍රකට නැහැනේ. ඒක අපිට ප්‍රකට නැහැ. එහෙනම් අප්‍රකට දෙයක් දුරු කරන්න කියන එකත් සාධාරණ වෙන්නේ නැහැ. මම ඔකට කියන්නේ අර මේ අයිනක අමනුස්සයෙක් ඉන්නවා එලවන්න කිව්වොත් ඔයගොල්ලෝ කොහොමද එලවන්නේ? සතෙක් හිටියොත් එලවන්න කිව්වොත් පේන නිසා එලවයි. හැබැයි අමනුස්සයෙක් කියලා නිකුවට පේන්නෙත් නැත්නම් දන්නෙත් නැත්නම් ඒක එලවන්න බෑ. ඒ වගේ අපිට හැම වෙලාවකදීම දැන් මේ මට්ටම පේන්නේ නැත්නම් රූපය ඇස රූප දෙක ඇසුරු කරගෙන චන්දරාගයේ චක්කු විඥාන මට්ටමේදී චන්දරාගයේ ඒ ධර්මයන් ගැන විඥාන මට්ටමින් පවත්වනවා කියන එක අපිට පේන්නේ නැහැ, ප්‍රකට වෙන්නේ නැහැ. ප්‍රකට වෙන්නේ නැති නිසා අපිට ඒක දුරු කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ.
එහෙනම් අපිට කරන්න තියෙන එකම එක දෙයයි. ඒ තමයි අවිද්‍යාව දුරු කරන මට්ටමේ සම්මා දිට්ඨියක් උපදවන එක. වැරදි දැකීම දුරු කරන්න පුළුවන් විදිහේ යහපත් දැකීමක් උපදවන එක. යහපත් දැකීමක් උපදවන්න වෙන්නේ අපිට අතීත වුණ ධර්මයන් ඉතුරු නැතුව නිරුද්ධ වූ බවට දකින ඥාන දර්ශනයකින් පමණක්මයි. එනිසා දැන් ප්‍රතිපදාව හැටියට අපිට කතා කරන්න වෙන්නේ කවදාවත් තණ්හාව දුරු කරන්න නැතිනම් චන්දරාගය දුරු කරන මට්ටමකට නෙමෙයි. මොකද මේ කතා කරන මට්ටමේ චන්දරාගය අපිට ප්‍රකට වෙන්නේ නැහැ. ඒක කාමාවචර මට්ටමටත් ඒ විදිහටමයි, රූපාවචර මට්ටමටත් ඒ විදිහටමයි, අරූපාවචර මට්ටමටමත් ඒ විදිහමයි. ඒ කෙනා ඒ ස්කන්ධ ටිකට ඇලෙනවනේ. අපි රූපේ දැකලා රූපෙට ඇලෙනකොට රූපාවචර කෙනා ධානයට ඇලෙනවා. එතකොට එයාට ධාන උපදවගත්ත ධානයේ තියෙන මම ඉන්නවනේ. අරූපාවචර කෙනා අරූපාවචර ධානයේ උපදවගත්ත කෙනාට ඒ තියෙන මම ඉන්නවා. මේ හැම තැනකදීම ස්කන්ධ ටිකට කරන තණ්හාව වෙන් වෙලා නැහනේ. මට්ටම් ගොඩක් වෙන්න පුළුවන්. අපි සම්පූර්ණම බාහිර තියෙන දෙයකට අපි ඇලිලා තියෙනවා රූප වලට තණ්හා කරනවා කියන තැනකින්. අර කෙනා බාහිර තියෙන දෙයකට නෙමෙයි Taman නාම ධර්මතා ටිකකින් ඇසුරු කරන සංඥාවකට එයා ඇලිලා තියෙනවා රූපාවචර ධානලාභියෙක්. අරූපාවචර ධානලාභියෙක් එයා සම්පූර්ණම සංඥා මට්ටමකටම ඇල්ලලා තියෙනවා රූපේ ඇසුරු නොවි. එතකොට දැන් මේ විදිහට අරගෙන බලනකොට කොහෙන් ගියත් ස්කන්ධ ටිකටනේ ඇලිලා තින්නේ. ඒ ටික කාටත් පොදුයි. රළු සියුම් මට්ටම් වෙනස් වන්න පුළුවන්. නමුත් කාටත් පොදු මට්ටමක් තමයි ස්කන්ධ ටිකට ඇලෙනවා කියන කම. එහෙනම් කල යුතු වෙන්නේ ස්කන්ධ ටිකට ඇලුණු ඇලීම දුරු කර ගැනීම සඳහා ක්‍රමවේදයක් අනුගමනය කිරීම. එහෙනම් අපිට පෙන්වන්නට සිද්ධ වෙනවා මෙතන තියෙන යථාර්ථය පිළිබඳව. අතීතයේ අනුව නොයන්නට නම් අපිට සිද්ධ වෙනවා මේ විදිහට චන්දරාගයෙන් ඇසුරු නොවීම සිද්ධ කිරීම සඳහා ඇහැ හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් හැටියට පෙන්වලා දෙන්න. රූපය හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් හැටියට පෙන්වලා දෙන්න. ඇහැ රූප දෙක හටගෙන ඉතුරු නැතුව නැති වුණ ධර්මයක් හැටියට පෙන්වලා දෙන්න අපිට සිද්ධ වෙනවා. ඒ පෙන්වලා දුන්නොත් විතරයි අපිට මේක තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ, තේරුම් කරන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ඇහැ හටගෙන නිරුද්ධයි නම් ඔබට නැති වෙලා තියෙන වෙන මොකක්වත් නෙමෙයි, ක්ෂේත්‍රය නැති වෙලා තියෙනවා. ක්ෂේත්‍රය කියලා කිව්වේ භූමිය නැති වෙලා තියෙනවා. දැන් ස්කන්ධ ටිකට තියෙන තණ්හාව දුරු කරන්න අවශ්‍ය නැහැ, චන්දරාග දුරු කරන්න අවශ්‍ය නැහැ. ඔබට ස්කන්ධ ටිකක් හම්බෙලා නැහැ. හටගත්ත ධර්මයේ ඉතුරු නැතුව නැති වෙලා කියන අවබෝධය ඇති වුණොත් නැති වුණු ස්කන්ධ ටිකට දැන් තණ්හා කරන්න බෑනේ. නැති වුණු ස්කන්ධ ටිකට දැන් තණ්හා කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. නැති වෙච්ච ස්කන්ධ ටික අරමුණු කරලා නැවත හිතක් උපදවලා ඒ හිතට තණ්හා කරන්න පුළුවන්. හැබැයි නැති වුණු ස්කන්ධ ටිකට තණ්හා කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ කෙනෙකුට. හැබැයි එයා දන්නවා නම් අතීතය අනුව ගියපු සියලු ස්කන්ධ ධර්මතා හටගෙන නිරුද්ධ වෙන බව සහ වර්තමානයේ පවතින ධර්මයන්ුත් හටගෙන නිරුද්ධ වෙන දේ හැටියට එයා දන්නවා නම් එයාට තණ්හා කරන්න දෙයක් හම්බ වෙන්නේ නෑ. අපි හැම වෙලාවකදීම තණ්හා කරන්නේ, අපි හැම වෙලාවකදීම බැඳෙන්නේ පවතින දෙයට. පවතින දේත් එක්ක. එතකොට අපි ආසාව පවත්වගෙන යන්නේ මේ තියනවා කියලා ගත්ත දේත් එක්ක. ඒක දෙපැත්තකින් අපිට තියෙනවා. එකකට කියනවා අස්මිමානය කියලා, අනිත් එකට කියනවා ආත්ම දෘෂ්ටිය කියලා. ආත්ම දෘෂ්ටිය රළුයි. අපිට තියෙන්නේ අද ආත්ම දෘෂ්ටිය මට්ටමේ. ඒ නිසා තමයි අතීතයේ ඉඳලා ආපු ජීවත් වුණ මම මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා, මේ වර්තමාන මොහොතේ ඉන්න මම අනාගතය කරා යනවා කියන දෘෂ්ටිය අපිට තියෙන්නේ. මම විතරක් නෙමෙයි වටේ ඉන්න අයත් අතීතයේ ඉඳලා හිටපු අය, ඒ අය දැන් ඉන්නවා, ඒ අයත් අනාගතයට ජීවත් වෙනවා, ඒ ඉන්න අය අනාගතයට නැති වෙලා තව තැනකට යනවා කියලා හරි අපිට ඇති කරගත්ත ආත්ම දෘෂ්ටියක් තියෙනවා. එතකොට මේ ආත්ම දෘෂ්ටිය කියන එකට අද අස්මිමානය කියන එක වැහිලා තියෙන්නේ. අස්මිමානය ඊට වඩා ඊටාම සියුම්. ආත්ම දෘෂ්ටියේ ලක්ෂණය තමයි දැන් අතීතයේ ඉඳලම හිටපු කෙනා තමයි වර්තමානයේ ඉන්නේ, මේ කෙනාම තමයි අනාගතයට පත් වෙන්නේ. පොඩි කාලේ ඉඳපු මම තමයි මේ ලොකු වෙලා ඉන්නේ, මේ කෙනාම තමයි අනාගතයට වයසට යන්නේ. එතකොට මේ තියෙන ආත්මයක් පිළිබඳ හැඟීමක් අපිට මේ තුල නිකම්ම ඇති වෙලා තියෙනවා, අපි ආත්මය කියලා කතා නොකලත්. එතකොට
අපිට ඊට පස්සේ පුළුවන්කම තියෙන අස්මිමානය කියන එක අපි ප්‍රකට කරගන්න. ඒ කියන්නේ අස්මිමානය කියලා කියන්නේ වෙමි කියන හැඟීම. ඒක වර්තමාන මොහොතේ පවතින දෙයක්. ඔබට මේ ඉස්සරහින් තියෙන මල් කලඹ පේනකොටම මල් කලඹ එළියේ ඇති බවට ගන්න මම මේ පැත්තේ ඉන්නවා කියන එක තියෙනවා. මල් කලඹ එළියේ තියෙනවා නම් මල් කලඹ දකින්න මම මේ පැත්තේ ඉන්න අවශ්‍යමයි. අන්න ඒකට කියනවා මේ රූපයත් එක්කම වෙමි කියන හැඟීම අපිට ඇති වෙනවා කියලා. ඒක තමයි අස්මිමානයේ තියෙන ලක්ෂණය. හැබැයි ඔය වෙමි කියන හැඟීම එක දිගට පවතිනවා කියලා ඔක්කොම ටික එකතු කරලා ගන්නකොට මම ජීවත් වෙනවා කියලා ආත්මයක් විදිහට අපිට ගොඩනගෙනවා. එතකොට ඔය වෙමි කියන ධර්ම සමුදායක දෙයක් තමයි ආත්ම දෘෂ්ටිය. මේ මොකද්ද මේක වටාපත. එතකොට වටාපත දැකපු ඔබට පුළුවන් දැන් මේ පොත දකින්න. ඒ වගේම වටාපත දැකපු පොතක් දැකපු ඔබට පුළුවන් මේ මල් කලඹ දකින්න. වටාපත දැකපු පොතක් දැකපු මල් කලඹක් දැක්ක ඔබට පුළුවන් දැන් ශබ්ද අහන්න. එතකොට මේ ආයතන ටිකෙන් ගන්න එක අරමුණක් පාසා ඔබට මොකද්ද ස්ථාපනය වෙලා තියෙන්නේ? වෙමි කියන හැඟීම හැම මොහොතකම ඇති වෙනවා. ඒ වෙමි කියන හැඟීම තුළ ඔක්කොම එකතු කරලා ගන්නකොට ආත්ම දෘෂ්ටිය හට ගන්නවා. මේක මොනතරම් වේගෙන් හට ගන්නවද කියනවා නම් දැන් ඔබ මේ පේන දිහා රූප දිහාත් බලාගෙන අතපය වේදනා ටිකක් විඳගෙන කියන දේ අහගෙන ඒ දේ තේරුම් අරගෙන තව හිත පිටට යනවා නම් ඒ දේවලුත් අරමුණු කරගෙන ඉන්න මම හම්බෙලා තියෙනවානේ. එතකොට මේ ආයතන ටික ඔක්කොම වේගෙන් අපිට ගෙනල්ලා දෙනකොට හැම එකකින්ම මේ ටික හරහා ඉන්න මමත්වය පුද්ගල බව කියන එක අපිට ආයතන ටික ඔක්කොගෙම ගොඩනගිලා තියෙනවා. එතකොට හිතන්නකෝ මේක මොනතරම් වේගවත් සිද්ධියක්ද කියලා. ස්පර්ශ ආයතන 6ෙම මේ දේ වෙනකොට මේක ඊටමත් වේගවත් ලෙස ගොඩනගෙන සිද්ධියක්. ඒ නිසා මේක එකපාර තුනී කරලා දානවා කියනවා නම් ඒක ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකට තමයි ඉන්ද්‍රිය ධර්මතා වඩන්න වෙන්නේ. කාලයක් තිස්සේ ඉන්ද්‍රිය ධර්මතා හුරු කරලා තිබ්බොත් වඩලා තිබුණොත් ඇඟෙන් වයස නැති වුණත් කමක් නැහැ. මනස දියුණු කරපු කෙනෙක් නම් ප්‍රඥාව වඩපු කෙනෙක් නම් වහා අවබෝධ කරගන්න පුළුවන්. ඒකයි සුනීත සෝපාක හමුදුරු නිවන් දැක්කේ බොහොම ඉක්මනට කෙටියෙන්ම බණ පදයක් අහලා නිවන් දැක්කේ. එතකොට ඒ අයට කියනවා තික්ක පඤ්ඤ පුද්ගලයෝ කියලා. තීක්ෂණ ප්‍රඥා ඉන්ද්‍රිය තියෙන පුද්ගලයෝ. ප්‍රඥා ඉන්ද්‍රිය අධිමත්තයි කියලා කියනවා. ප්‍රඥා ඉන්ද්‍රිය ඊටම දියුණු බවට පත් වෙලා කියලා. එතකොට දැන් අපිට මේ තීක්ෂණ ප්‍රඥා ඉන්ද්‍රියක් ඇතිවන්නට නම් අද ඉඳලා අපිට ප්‍රඥාව දියුණු කරන්න එපා. ක්‍රමක්‍රමයෙන් ප්‍රඥාවේ ස්වභාවය තමයි දියුණු වෙන එක. මුලින් අහනකොට මොකක්වත්ම තේරුනේ නැති වුණත් නැවත නැවත අහගෙන ඉන්නකොට ටිකක් හරි තේරෙන්න ගන්නවා. ඊට පස්සේ මානසිකාරය පවත්වන්න ගන්නකොට ටිකක් අමාරුවෙන් එක දෙයක් ගැන පැය ගාණක් හිතලා හරි ටිකක් තේරෙන්න ගන්නවා. වඩන කෙනෙක් නම් ඔබට තේරෙනවා ඇති ක්‍රමක්‍රමයෙන් මේ අරමුණ සහ මානසිකාරය අතර තියෙන මේ දුරස්ථභාවය අඩු වෙනවා කියලා. ඒ කියන්නේ දැන් හිත තිබ්බහමම පේන්න ගන්නවා බොහොම ඉක්මනට පුරුදු කරන කෙනෙකුට. ඒ නිසා දැන් අපිට අතීතයේ අනුව යන්න එපා කියලා කියනවා නම් අපිට කරන්න තියෙන එකම එක දෙයයි. ඒ තමයි අතීතයේ අනුවගේ ස්කන්ධයන්ගේ හටගත් ධර්මයන් ඉතුරු නැතුව නිරුද්ධ වුණ බව ප්‍රත්‍යක්ෂ කිරීම. අතීතයේ අනුව ගියපු හටගත් ධර්මයන් ඉතුරු නැතුව නිරුද්ධ වුණ බව ප්‍රත්‍යක්ෂ කිරීම කරනවා නම් ඒ කෙනාට ඇහැ නැහැ රූප නැහැ. ඇහැ රූප නැත්තම් විඥානයේ පිහිටා හිටින්න තැනක් ඇත්තේ නැහැ. එයා දන්නවා එතන තියෙන බොරුව දන්නවා. ඒ කියන්නේ දැන් ඔබට පිටුපසක් නැත්තම් මේක ඊටාම ගැඹුරු කාරණාවක් මම මේ කතා කරන්නේ. ඔබට පිටුපසක් නැත්තම් මෙනෙහි කරන්න. නැතිනම් මෙතෙන්ට ආපු තැන ඔබට අරමුණු කරන්නට බෑ නම් ඔබ දකිනවා නම් ඒක රූපේ අරමුණු කරනව නෙමෙයි තමන්ගේ මනසම අරමුණු කරනවා කියලා ඒ හටගත් ධර්ම ඉතුරු නැතුව නිරුද්ධයි කියලා දකිනවා නම් ඔබට එළියේ තියෙන දෙයට තණ්හා කරනවා කියන එකක් වෙන්නේ නැහනේ. තණ්හා කරන්න බාහිරයක් හම්බුන්නේ නැහැ ඔබට. ඔබ දැක්කේ එකම එක දෙයයි. ඒ තමයි හටගත් දේ එතන ඉතුරු නැතුව නිරුද්ධ වුණ බව සහ නිරුද්ධ වුණ දේ නැවත කවදාවත් ලබන්නට නැවත කවදාවත් හට නොගන්න බව. එහෙනම් ඒ වෙලාවේ තිබුණ ඇස සහ රූපේ නිරුද්ධයි කියන අවබෝධය ඇති වුණොත් තණ්හා නොකර ඉන්නවා කියන එක නිකම්ම වෙන දෙයක්.
ඒකට තමයි අනුත්පාදේ කියලා කියන්නේ. නොහට ගන්න බවට යනවා කියලා කියන්නේ. තණ්හාව නොහට ගන්න බවට යනවා. අමනාපය, ද්වේෂය මේක නොහට ගන්න බවට යනවා. එතකොට මේ ධර්මයන් නොහට ගන්න බවට යෑම අනුත්පාද සංඛ්‍යාත නිරෝධය කියලා කියනවා. එතකොට අපිට මෙන්න මේ විදිහට ආයතන ටික පිළිබඳව ඔක්කොම කතා කරනවා විඥාණයට ප්‍රතිබද්ධ වෙන්න දෙන්නේ නැහැ. ඒකට කියනවා අතීතං නාන්වාගමේති කියලා. අතීතය අනුව යන්නේ නැහැ කියන එක. අපි මේ ඇස පැත්තෙන් අරගෙන කතා කළේ. එතකොට අතීතය අනුව දැකපු දේවල් අනුව යන්නේ නැහැ. ඒ විදිහටම අහපු දේවල් අනුව යන්නේ නැහැ. අනිත් ඒවා පොදුවේ අරගන්නවා විඳපු දේවල් අනුව යන්නේ නැහැ. රස හෝ ස්පර්ශ හෝ අපි විඳපු දේවල් අනුව ගඳ සුවඳ හෝ යන්නේ නැහැ කියනකොට අපිට අසුරු කරන්න ලෝකයක් හම්බෙලා නැහැ. ඇයි දැකපු දේ හටගෙන නිරුද්ධ නම් විඳපු දේවල් අහපු දේවල් හටගෙන නිරුද්ධ නම් අපිට ලෝකයක් ඇති බවට කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ලෝක සංඥාම නිරුද්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ පැහැදිලි කරනවා කතංචාවසෝ අතීතං නාන්වාගමේති. මොකද්ද මේ අතීතයට නාන්වාගමේති කියලා කියන්නේ? ඉති මේ චක්කුං අහෝසි අතීත මද්දානං ඉති රූපාති. එතකොට අතීතයේ පිළිබඳව අපි පැහැදිලි කරගත්තේ. ඊට පස්සේ අනාගතයේ පිළිබඳව පැහැදිලි කරනවා. අනාගතං කතංචාවසෝ අනාගතං පටිකංකති. කොහොමද අනාගතයේ පිළිබඳව සැක කරන්න කියලා. ඉති මේ චක්කුන්සියා අනාගත මද්දානං. අපි අර කතා කළා වගේම මේ අතීතයේ ඉඳලා මේ මොහොතේ තියෙන මමම තමයි අනාගතයට ඇහැ පවත්තන්නේ. මේ තියෙන ඇහැටම තමයි අනාගතයට රූප පේන්නේ. ඒ වගේම ඉති රූපාති. රූප මේ තියෙන ඒවාම අපිට ඉස්සරහට දකින්න පුළුවන්කම තියෙනවා. මේ මොකක්ද ඇහුවොත් ඔබට මම කලින් පෙන්නපු වටාපතම දැන් පේන්නේ. දැන් පේන එකම තමයි ඉස්සරහටත් තියෙන්නේ කියලා අපිට ඇති වෙනවා නම් අන්න ඒක ගැන තමයි මේ කතා කරන්නේ. එතකොට ඒ වටාපත තියෙනවා වටාපත දකින්න පුළුවන් ඇහැ තියෙනවා කියන මේ දෙපැත්තම ඔබට තියෙනවා. ඇස සහ රූපය. එතකොට මේ ඇස සහ රූපය දෙකම තියෙනවා කියනකොට ඔබට අනාගතයේ පිළිබඳව කංකති කියලා කියනවා. අපිට සැක කරනවට ඒ වගේම දැන් මෙතනදී අපිට චේතසෝ පනිදාන පච්චා මේක හිතේ ප්‍රණිදි ඇති වෙනවා. ප්‍රණිදි කියලා කියන්නේ ප්‍රාර්ථනා සංඛ්‍යාත බලාපොරොත්තු ඇති වෙනවා. දැන් දේශනාව ඉවර වුණාම ඔබට බලාපොරොත්තුවක් තියෙනවනේ එළියට යන්න පුළුවන් කියලා. එතකොට යන්නේ කොහෙටද? අර තියෙන එළියට තමයි ඔබ යන්නේ. අන්න ඒකට කියනවා ප්‍රණිදි කියලා, ප්‍රාර්ථනා කියලා. එතකොට ඒ ඇති දේ බලන්න තමයි ඔබ යන්නේ. නැවත ගෙදරට යනවා නම් තියෙන ගෙදරට තමයි යන්නේ. ඔය සංඥාව නිසාම තමයි අපි උපදින්නෙත්. තියෙන තැනෙපේ උපදින්න. අපි ඇති කරගන්නේ මොන විදිහේ තැනක්ද? ඒ තැනට අපිට ප්‍රතිසන්දි වශයෙන් යනවාමයි ඒක නතර කරන්න බෑ. හොඳ තැනක් හොඳ විදිහට අරමුණු වුණොත් හොඳයි, නරක විදිහට අරමුණු වුණොත් එහෙමමයි යනවා කියන එක නිකම්ම සිද්ධ වෙනවා. අමුතුවෙන් තල්ලු කරලා බලෙන් යවන්න දෙයක් ඇත්තේ නැහැ. ඒ නිසා එතන යෙදෙන හේතු ටික කුසලද අකුසලද ඒ විදිහටම තමයි. ඒ කියන්නේ දැන් ඔබ දේශනාව ඉවර වෙලා නැවත ගෙවල් දොරවල් බලා පිටත් වෙලා යනවනේ. කොහෙටද යන්නේ? ගෙදරට. එහි තියෙන ගෙදරට තමයි යන්නේ. ඒ විදිහටම අන්තිම සිතේදී ඔබ අරමුණු කරන්නේ යමක්ද? ඒ අරමුණු වෙන දේ විඳින්න පුළුවන් තැනකට ප්‍රතිසන්දි වශයෙන් යනවම තමයි. හරියට ඔබ ගෙදර යනකොට මගදී මේ කය අරගෙන යන්න බැරි තත්ත්වයටපත් වුණොත් ගෙදරම නම් අරමුණ ඒ ගෙදර විඳින්න පුළුවන් මට්ටමේ ප්‍රතිසන්දියක් මිනිස බැස ගන්නවමයි. එතකොට හේතු ටික අනුව වෙනස් වෙනවා. කුසල අකුසල වශයෙන් හේතු අනුව වෙනස් වෙනවා. කුසල් හේතු ටිකක් එදිලා තිබ්බොත් ඒ මට්ටමේ රූප විඳින්න පුළුවන් හොඳ තැනකට ප්‍රතිසන්දි වශයෙන් යයි. අකුසල හේතු ටික යෙදිලා තිබුණොත් තණ්හාදී අකුසල හේතු ටිකක් යෙදිලා තිබ්බොත් එහෙම ඒ මට්ටමේ gedara විඳින්න පුළුවන් මට්ටමකට පෙරේතේකෝ තිරසංගත සතෙක් වෙලා හරි ප්‍රතිසන්දි වශයෙන් ඒ මට්ටමේ රූප විඳින්න පුළුවන් තැනකට යයි. එතකොට කාමාවචර උප්පත්තියක් කියලා අපි කියනවා එකට. තියෙන රූපේ තුලින් තමයි සැප හෝ දුක එන්නේ කියලා තියෙන මානසික මට්ටමක අපි ඉන්නේ. එතකොට ඒ gedara
දකින්නයි කැමැත්ත ඇති උනේ. තියෙන gederිනුයි සැපේනවා කියන මානසික මට්ටම අපිට තිබ්බේ. තියෙන gederින් සැප විඳින්න පුළුවන් මනසකට අපි ප්‍රතිසන්දි වශයෙන් යනවම තමයි. එතකොට දැන් මේ සිද්ධිය තුළ අපිට සිද්ධ වුණ එකම දේ තමයි ඇති බවට ගත්ත අරමුණ තුළ ප්‍රතිසන්දිය සිද්ධ වීම. ඇති බවට එළියේ තියනවා කියලා හිතපු දෙයට අනුව ප්‍රතිසන්දිය සිද්ධ වීම. අපි හැම මොහොතකදීම සිද්ධ කරන්නේ අන්න ඒ විදිහේ කර්ම බීජ සකස් කිරීමක් නේ. යන්න පුළුවන් තැන් තියෙනවා. ගති ආගති තියෙනවා. එතකොට ගති ආගති තියෙනකන් අපිට ප්‍රතිසන්දි පිණිස චුති ප්‍රතිසන්දි පේනවා. යන තැන් තියෙනකන් චුති ප්‍රතිසන්දි ගති ආගති තියෙනකන් චුති සහ ප්‍රතිසන්දි පේනවා. එයි අපිට යන්න පුළුවන් ප්‍රතිසන්දි වශයෙන් යන්න පුළුවන් ආයතනින් නැති වෙන්න පුළුවන් ඊළඟ තැනට යන්න පුළුවන් අපිට ඕන තරමක් සැරිසැරීමක් කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට එතන තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි යථාර්ථයේ නොදන්නා කම නිසා ඒ දේ නැවත නැවත උපාදානය කර ගැනීමත් උපාදානය කරගත්ත දේ අනාගතයට බලාපොරොත්තු වීමත් කියන දේ. එතකොට බලාපොරොත්තු වෙන්නේ කොතනටද? එතනට යනවා. එතනදී ඔබට හොඳද නරකද කියන එක අදාළ වෙන්නේ නැහැ. අපායේ ගින්දර හරි පේන්න පුළුවන්. ගින්දර විඳින මට කැමැත්ත ඇති වෙනවාමයි එතනට ප්‍රතිසන්දි වශයෙන් බැස ගන්නවාමයි. නැත්තම් කවුරුත් කැමැත්තෙන් අපාය යන්නේ නැහැ නේද? ගින්දරට කැමැත්තෙන් කවුරුත් අපාය යන්නේ නැහැ. හැබැයි යන්නේ මොකකට කැමැත්තෙන්ද? ගින්නට අකමැති වුණත් එතන ස්කන්ධ ටිකට කැමතිනේ අපි. ඒ මොහොතේ හැදෙන සකස් වෙන ස්කන්ධ ටිකට කැමති. ඒ ස්කන්ධ ටිකට තණ්හා කරන නිසාම එතන උපදිනවා. එතකොට ගින්නට අකමැති වෙයි නැවත නැවතත් ස්කන්ධ ටිකට කැමති නැවත නැවතත් එතනම උපදී. ඒ නිසා කර්මයේ තියෙන ස්වභාවය තමයි ඒක. එතකොට අනාගතයේ පිළිබඳව අපිට අනාගතයේ පිළිබඳව හිත පවත්වනකොට අපිට ප්‍රණිදී ඇති වෙනවා. පනිදාන පච්චයා තදබිනන්දති තදබිනන්දන්තෝ අනාගතම් පටිකංකති. එතකොට අපිට අනාගතයේ පිළිබඳව අපි හිත පිටුවාලනකොට ප්‍රාර්ථනා සංඛ්‍යාතව ඒක බලාපොරොත්තු වෙනකොට ඒ තුල අපිට ලැබීම පිළිබඳව අපි සතුටු වෙනවා. සතුට වෙනකොට ඒ තුල අපිට බැසගෙන පවතිනවා. එතකොට කන පැත්තෙනුත් ඒ විදිහටමයි ආයතන ටික ඔක්කොගෙම අපි බලාපොරොත්තු වෙනවා ඊළඟට දෙයක් හටගෙන නිරුද්ධ වෙනකොට ඇති බවට ගත්ත දෙයක් විඳීම සඳහා අපි බලාපොරොත්තු වෙන එකට කියනවා අනාගතය පිළිබඳව අපි ප්‍රාර්ථනා කරනවා කියලා. එතකොට ප්‍රාර්ථනා නොකර ඉන්නට නම් අර අපි කලින් කතා කළා වගේම හටගත්ත ධර්මයන්ගේ ඉතුරු නැතුව නිරුද්ධ වෙන ලක්ෂණය පිළිබඳව අපිට අවබෝධ කරන්නට සිද්ධ වෙනවා. එතකොට කතංචාවසෝ පච්චුප්පන්නේසු ධම්මේසු සංහීරති. එතකොට සංහීරති කියලා කියනවා අදිනවට. පච්චුප්පන්නේසු ධම්මේසු සංහීරති කියලා කියනවා තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ඇද ගන්නවට. එතකොට පච්චුප්පන්න කියලා කියන්නේ වර්තමානයේ කියන එකට. මොකද්ද මේ වර්තමාන ධර්මයන් කෙරෙහි තෘෂ්ණා දෘෂ්ටි වලින් ඇද ගන්නවා කියලා කියන්නේ යංචාවසෝ චක්කුං යේච රූපා උභය මේතම් පච්චුප්පන්නං තස්මින්චේ පච්චුප්පන්නේ චන්දරාග පටිබද්දං හෝති විඥාන. එතකොට යම් වර්තමාන වූ ඇහැක් තියෙනවා නම් වර්තමාන වූ රූපයක් තියෙනවා නම් මේ ඇහැ සහ රූපය කියන දේ ඉපදුනාට පස්සේ විඥාණය ඒ අනුව බැස ගන්න ස්වභාවයකින් තියෙනවා. ඒකෙන් කිව්වේ ඇස සහ රූපය හටගන්න මොහොතේදී කාටවත් ලෝකේ කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. අකමැත්තක් ඇති වෙන්නේත් නැහැ. ඒකට කියනවා විපාක මට්ටමක්. ඒකට කියනවා උපේක්ෂා සහගතයි කියලා. ඇහැට පාට ටිකක් එනකොට කවුරුත් දන්නේ නැහැනේ මේ වටාපතක් ආව කියලා. ඇහැ දන්නෙත් නැහැ වටාපතක් ආව කියලා. එහෙනම් ඇහැ සහ රූපයේ ස්වභාවය මොකද්ද? කිසිවක්ම නොදන්නාකම. ප්‍රසාදවත් බව තිබුණා ප්‍රසාදයට වර්ණ සටහන ගැටුණා. එච්චරයි ඇස සහ රූපයේ තිබුණු හැකියාව. එතකොට මෙතෙන්ට විඥානයේ යොමු වුණාට පස්සේ මනස ක්‍රියාකාරීත්වයේ යොමු වුණාට පස්සේ ඒකට කියනවා චක්කු විඥානය කියලා. මේ තුන් දෙනා නිසා ස්පර්ශය කියන දෙයක් හටගන්නවා. එතකොට මේ ස්පර්ශය නිසා හටගන්න වේදනා සංඥා චේතනා කියන මේ ධර්මතාවයන් අනුව අපි මනසින් හිතලා දැනගන්න දේ තමයි වටාපත කියලා කියන්නේ. වටාපත කියන එකේ අයිතිවාසිකම තියෙන්නේ ඔබේ දැනුම් පද්ධතියට මිසක අර ආපු වර්ණ සටහනට නෙමෙයි.
ඒක වර්ණ සටහනට අයිති වුණොත් ලෝකේ කාටත් ওই වටාපත මේ රූපේ දකින්නකොටම වටාපත ගැන දැනුමක් ඇති වෙන්නේ නැහැ. එහෙම ඇති වෙන්නේ නැහැ. එතකොට ලෝකේ කාටත් ඒක ඇති වෙන්න ඕනේ රූපෙට අයිති නම් එහෙම ඇති නොවෙනවා නම් එනම් කියනවා එකෙන් මේ රූපෙට ඒ වටාපත කියන දැනුමේ කිසිම සම්බන්ධයක් තිබුණේ නැහැ කියන එක. ඒ නිසා තමයි වචන වලින් විවිධ අර්ථ හඳුන්වන්න පුළුවන්. මම නිතර මතක් කරන දෙයක් වස කියලා කිව්වොත් ඕගොල්ලන්ට වස ගේන්න කිව්වොත් ඕගොල්ලෝ විසක් අරගෙන එයි. එතකොට ජර්මන් ජාතිකයෙක් හිටියොත් එයා ගිහිල්ලා වතුර අරගෙන එනවා. දැන් මම වස කියනකොට වස කියන වචනය ඕගොල්ලන්ගේ කන ළඟට එනකොට විසක් බවට පත් වෙලා ජර්මන් ජාතිකයාගේ කන ළඟට යනකොට වතුර වෙලා ගියාද? එහෙම නැතිනම් ශබ්දය එක සමාන ලෙස දෙන්නටම වුණාද? ශබ්දය එක සමාන ලෙස දෙන්න ළඟටම ආවා. හැබැයි දෙන්න දැනගත්තේ අපි කියනවා අපි දැනගත්තේ කියපු එක කියලානේ අපි කියන්නේ. අපි දැනගත්තේ ශබ්දේ නැතිනම් කියපු එක තමයි දැනගත්තේ කියලා කියන්නේ. ඇත්තටම කිව්වොත් කියපු එකද දැනගත්තේ දන්න එකද දැනගත්තේ? කියපු එක දැනගත්තා නම් දෙන්නම දැනගන්න ඕන එකක්. කවදාවත් කියපු එක නෙමෙයි දැනගන්නේ. දැනගන්නේ රැස් කරගෙන තියෙන තමන්ගේ සීමාවේ තියෙන දන්න එක තමයි දැනගන්නේ. එතකොට ඒක දැන ගැනීමට අදාළ ක්‍රියාවලියක් මිසක ඇසීමට අදාළ ක්‍රියාවලියක් නෙමෙයි. ශබ්දය සහ කන අතරදී තියෙන සම්බන්ධතාවයේදී ඕකෙදි වස තිබුණෙත් නැහැ වතුර තිබුණෙත් නැහැ. වස තිබුණෙත් නැහැ වතුර තිබුණෙත් නැහැ ශබ්දය සහ කන අතර තිබුණු සම්බන්ධතාවයේදී. ඒකාවේ දැනගන්න තැනදී. හැබැයි දැනගන්න දෙයි ඇහෙන දෙයි දෙකම එකයි කියලා හිතනකොට තමයි අපි හිතන්නේ කියපු එක තමයි දැනගත්තේ කියලා. හැබැයි අපි දැනගන්න මොහොත වෙනකොටත් ශබ්දේ වැය වෙලා ඉවරයිනේ. කන ශබ්දේ ගෝචර කරගෙන කනේ හැකියාවත් ඉවර වෙලානේ. ඒ දෙකම ඉවරයි එතකොට. ඒ දෙකම හටගෙන පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන ධර්මයක්. ඒකයි සෝතායතනේ විස්තර කරනකොට සද්දායතන රූපේ විස්තර කරනකොටත් විස්තර කරන්නේ අහුත්වා සම්භූතං හුත්වා නභවිස්සති කියලා. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා කියලා. ඒ වගේ මේක වර්තමාන මොහොතේ පවතින දෙයක්. ඒ කියන්නේ ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන දෙයක්. ඒකේ කැමැති වෙන ශබ්ද නැහැ, අකමැති වෙන ශබ්ද නැහැ. ඒක හටගෙන නිරුද්ධ වෙන ධර්මතාවයක්. හැබැයි ඒක අනුව රැස් කරගෙන තියෙන දේවල් අනුව අපිට හිතෙන්න පුළුවන් හොඳ වචන නරක වචන අපිට හදාගන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපි ශබ්දයට දෙන තැන ඇත්තටම අපි දීලා තියෙන්නේ දැනගන්න තැනයි ශබ්දයයි කියන දෙකම එකතු කරලා. දැනගන්න දේ සහ ශබ්දයයි කියන දෙකම එකතු කරලා. ඒ දේම තමයි අපි ඇහැට පේන දෙයටත් කරන්නේ. ඇහැට වර්ණ සටහනක් පේනකොට වර්ණ සටහන සහ ඇහි හැකියාව හටගෙන නැති වෙලා යන තැනකදී අපි දැනගන්නේ මනස පැත්තෙන් උපද්දලා දෙන වටාපත කියන එක. යන්න. එතකොට මේ පැතිකඩට යනකොට දැන් මේ කතා කළේ ඊටාම ගැඹුරු දර්ශනයක්. කෙනෙකුට එකපාර පුළුවන් කමක් නැත්තේ නෑ මේ කතා කරපු දේ ග්‍රහණය කරන්න එකපාරම කතා කරපු දෙයට හිත තියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට ඒකට තමයි අනුපූර්ව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ක්‍රමවේදයක් අපේ මනස එතනට මොහු කුරා යෑමට අවශ්‍ය අනුපූර්ව ක්‍රමවේදයක් අපිට දේශනා කරනවා. සලායතන නිරෝධය ගැන තමයි කතා කරන්නේ. මේ සලායතන නිරෝධය ගැන කතා කළත් බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ පැහැදිලි කරන්නේ අපිට එතනට යන්නට පුළුවන් විදිහට ප්‍රායෝගික ප්‍රතිපදාවක් තමයි අපිට දේශනා කරන්නේ. එතකොට එතනට යන්නට අවශ්‍ය වෙන ප්‍රායෝගික ප්‍රතිපදාවක් විදිහට අපි යනකොට අපිට අවශ්‍ය වෙනවා අපේ ජීවිතයේ හැමතැනකදීම සිහිය සහ නුවණ කියන මේ ධර්මතා දෙකේ පැවැත්ම. ගොඩක් වෙලාවට ලෝකේ බොහෝ දෙනෙකුට නැති දේ තමයි සිහිය කියන කාරණය. එනිසා සිහිය සහ නුවණ අවශ්‍යයි මේ දේ සාක්ෂාත් කරගන්නට නම්. සිහිය සහ නුවණේ වැඩිම සිහිය යම් තැනක නම් ඔහුට සමාධිය උපදව ගන්නට පුළුවන්කම තියෙනවා. ඒකාග්‍රතාවය. ඒකාග්‍රතාවයේ නැතුව යථාර්ථය දකින්නවා කියන එක සිද්ධ වෙන්නේ නැති දෙයක්. එනිසා සිහිය සහ නුවණ කියන මේ දෙකම අපිට අවශ්‍ය වෙනවා මේ කාරණය තේරුම් ගන්නට නම් අවබෝධ කරන්නට නම්.
සමහර වෙලාවට ලෝකේ එකපාරම කෙනෙකුට මේක අහගෙන ඉන්නකොට දැනට තේරෙනවා කියලා හිතෙන්නට පුළුවන්. හැබැයි ඒකට පිහිටා සිටින මට්ටමකට එන්නේ නැහැ. ඇයි එන්නේ නැත්තේ? මේ නුවණ පවත්වගෙන යන්න තරම් සිහිය වර්ධනයකටපත් වෙන්නේ නැතිකම. එහෙනම් අපිට පුළුවන්කම තියෙන්නට ඕනේ සිහියත් වර්ධනය වෙන ක්‍රමානුකූල පැවැත්මකට යන්න. ඒ විදිහේ පැවැත්මකට යනකොට මේ ශාසනය කතා කරනවා සමත යානිකය සහ විපස්සනා යානිකය කියලා දෙන්නේ ගැන. සමත යානිකය සමත පූර්වාංගම විපස්සනාව වඩනවා. ඒ කියන්නේ සමතය ඒකාග්‍රතාවයේ පෙරටු කරගත්ත විදර්ශනාව පැත්තට හිත යොමු කරනවා. විපස්සනා යානිකය විදර්ශනාව වඩන කෙනා විදර්ශනාව පැත්තේ ඉඳලා පටන් අරගෙන විදර්ශනා පූර්වාංගම සමතයක් වඩනවා. ඒ වගේම තව කෙනෙක් ඉන්නවා එයා සමත විපස්සනා යුගනද්දෝ වඩනවා. සමතය සහ විදර්ශනාව කියන මේ දෙකම එකට වඩන කෙනෙකුත් ඉන්නවා. ඒ වගේම තව කෙනෙක් ඉන්නවා සුෂ්ක මේ විපස්සනාව පැත්තෙන් හිත වඩනකොට ඒ කෙනා ධම්මෝද්දච්චයටපත් වෙලා ධම්මෝද්දච්චය කියලා කියන්නේ මේ ධර්මකාරණාවන්ගේම විදර්ශනාව තුළම එයාගේ සිතේ ඇතිවෙන විසිරුණු ස්වභාවයක් අපි ඒකට කියනවා උපක්ලේශ සහගත බව කියලා විදර්ශනා උපක්ලේශ කියලා. එතකොට මෙන්න මේ නිමිති වල ඉන්න කෙනෙක් ඒ උපක්ලේශ දුරු කරගන්නට උත්සාහවත් වෙනකොට ධර්මය අවබෝධ කරනවා. මේ විදිහට ක්‍රමවේද කිහිපයක් තියෙනවා. එතකොට මෙතනින් ප්‍රධාන ක්‍රමවේද තුනයි. ඒ තමයි සමත පූර්වාංගම විපස්සනාව, විපස්සනා පූර්වාංගම සමතය, සමත විපස්සනා යුගනද්ද කියන මේ ක්‍රමවේද ටික. එතකොට මෙතනදී සමතය කියන එකේ ලක්ෂණය තමයි චිත්ත ඒකාග්‍රතාවය කියලා කියන්නේ. සිතේ එකඟ බව ඇති කර ගැනීම. එතකොට චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගන්නට බුදුරජාණන් වහන්සේ ගොඩාක් ක්‍රමවේද අපිට දේශනා කරනවා. බොහෝ ක්‍රමවේද පෙන්නනවා. අපි ඒවලට කියනවා භාවනා කියලා. අපි ඒවා හඳුන්වනවා කමඨහන් කියලා. එතකොට මේ ටික දේශනා කරන්නේ කුමක් සඳහාද? චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගන්නට. අපි උදාහරණයක් කිව්වොත් කායානුපස්සනාව සතර සතිපට්ඨාන සූත්‍රයේදී කයේ කය අනුව බලනකම ඊට පස්සේ කායානුපස්සනාවේ පළවෙනි පබ්බේ ගත්තොත් ආනාපාන සතිය. ආනාපාන සතිය අපිට දේශනා කරනවා මොකක් සඳහාද? සිතේ එකඟ බව ඇති කරගන්නට. එතකොට චිත්ත ඒකාග්‍රතාවයේ සඳහා ආනාපාන සතිය දේශනා කරනකොට දැන් සමහර වෙලාවට කෙනෙක් ප්‍රශ්න කරනෝනේ හුලන් දිහා බලන් ඉඳලා නිවන් දකින්න පුළුවන්ද කියලා. ඒ ආනාපාන සතිය කියනකොට ආශ්වාස ප්‍රාශ්වාසය ගැන කතා කරන්නේ. එතකොට අහනවා හුලන් දිහා බලන් ඉඳලා නිවන් දකින්න පුළුවන්ද? ඒ ආනාපාන කියන්නේ ඒ නිසා අර්ථ දෙනවා අස්ස පස්ස මේ කියන්නේ අස් කරනවා සහ පස් කරනවා මිසක හුලන් දිහා බලන් ඉන්න එක නෙමෙයි. හුලන් දිහා බලන් ඉන්නේ බමුණෝය කියලා විවිධ විකාර රූපී අර්ථකථන ක්‍රමවේදිකුත් අපිට අද සමාජය තුළ අහන්න ලැබෙනවා. නමුත් එහෙම එකක් ඇත්තේ නැහැ. ආශ්වාස ප්‍රාශ්වාසය කියන එකම තමයි බුදුරජාණන් වහන්සේත් අදහස් කරන්නේ. මොකද සම්මා සම්බුද්ධත්වයට පත් වුණ බුදුරජාණන් වහන්සේත් ආනාපාන සතිය වඩපු බව බොහෝ සූත්‍ර දේශනාවල ආනාපාන සති සංයුත්තේදී දැක්වෙනවානේ. මහණෙනි ඔබලගෙන් අන්‍ය තීර්ථකයෝ ඇහුවොත් ඔබේ ශාස්ත්‍රුන් වහන්සේ මේ කාලෙදි මොන විහරණයෙන්ද වාසය කළේ කියලා එයාට උත්තර දෙන්න මේ කාලේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ ආනාපාන සතිය විහරණයෙන් වාසය කළා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේත් අස්පස් කර කර හිටියා කිව්වොත් එහෙම ගැලපෙන්නේ නැහැ නේද? බුදුරජාණන් වහන්සේටත් අස් කරන්න කෙලස් තිබුණේ නැහනේ. එතකොට රහතන් වහන්සේලාත් ආනාපාන සතිය වඩපු ආකාරය අපිට දකින්න පුළුවන්කම තියෙනවා. රහතන් වහන්සේලාටත් අස් කරන්න කෙලස් තිබ්බේ නැහනේ. එහෙනම් මේ පැහැදිලි ලෙසම කතා කරන්නේ ආශ්වාස ප්‍රාශ්වාසය පිළිබඳව. එතකොට ඒ පිළිබඳව දැක්වෙනවා පටිසම්භිදා මග්ගේ ආනාපාන සති කතාවල දීර්ඝ ලෙස විග්‍රහ කරනවා. ඒ වගේම යමක ප්‍රකරණේ සංඛාර යමකය තුල පැහැදිලි කරනවා ආශ්වාස ප්‍රාශ්වාස පිළිබඳව. ආශ්වාස ප්‍රාශ්වාස කියන්නේ රූපයක් කියලා. එතකොට කායේසු කායඤ්ඤතරහං වික්ඛවේ අදිදං අස්වාස ප්‍රාශ්වාස කියලා අපිට පෙන්නනවා ආනාපාන සති සූත්‍රයේදීත්. එතකොට පැහැදිලිවම පේනවා අස්පස් කරන එක රූපයක් වෙන්න බෑනේ. අස් කරනවා නම් පස් කරනවා නම් ඒක රූප වෙන්න බෑ. එහෙනම් මේ පැහැදිලි ලෙසම ආශ්වාස ප්‍රාශ්වාසය ගැන කතා කරන්නේ. මොකද ඔය හුලන් දිහා බලන් හිටියේ නිවන් දකින්න නෙමෙයිනේ.
ආශ්වාස ප්‍රාශ්වාසය ගැන දැනුම් නැතුව හිටියේ නිවන් දකින්න නෙමෙයි. ඒකෙන් නිවන් දකින්න බෑ කාටවත්. නිවන් දකින්න නම් දකින්න පුළුවන් විදර්ශනා වෙන්නේ ස්කන්ධයන්ගේ උදේවැය දකින්න දර්ශනයකින්මයි. එතකොට ආනාපාන සතිය පාදක කරගෙන ඒක උපකාර කරගෙන සමතේ උපදවලා ඒ සමතේ උපදවාගත්ත හිත විදර්ශනාවට ලක් කරලා නිවන් දකින්න පුළුවන්. හැබැයි නිවන් දැකීමට පාදක කරගත්ත දේ මේක වුණාට නිවන් දැක්කේ යථාර්ථය දකින ස්කන්ධයන්ගේ උදේවැය දැකීම නිසානේ. ඒ නිසා ආනාපාන සතිය වඩන්නේ නිවන් දකින්න නෙමෙයි. කුමක් සඳහාද? චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගන්න. එතකොට අපි සමතේ වඩන්නේ චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගන්න. අපිට භාවනාව අවශ්‍ය වෙන්නේ සදා චිත්ත ඒකාග්‍රතාවයේ නැති කෙනාට ඇත්ත ඇති හැටියට දකින්නවා කියන එක වෙන්නේ නැහැ. චිත්ත ඒකාග්‍රතාවය අවශ්‍යයි. එතකොට චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගෙන තමයි අපිට ඇත්ත ඇති හැටියට දකින්න තැනට යන්න වෙන්නේ. ඒ නිසා සමතේ ගැන බොහෝ වෙලාවට අද සමාජය තුළ ඔයගොල්ලන්ට අහන්න ලැබෙන නිසා තමයි ඒ ගැන වැඩිපුර කතා නොකරන්නේ. සමතේ ගැන බොහෝ අවස්ථාවල උපදෙස් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ක්‍රමවේද ගැන අහන්නට ලැබෙනවා. ඒ නිසා තමයි විදර්ශනාව පැත්ත වැඩිපුර කතා කරන්නේ. මේ ස්පර්ශ ආයතන 6 ගැන කොහොමද දකින්නේ, ස්කන්ධ ගැන කොහොමද දකින්නේ කියලා ඒ ටික ගැඹුරුයි කියලා හිතුණත් තේරුනේ නැති වුණත් නැවත ඒ කාරණා ටිකම පැහැදිලි කරන්නේ. ඒ නිසා විදර්ශනාව පැත්තෙන් හැම වෙලාවකදීම තමන්ගේ හිත දියුණු කරනකොට, හිත වඩනකොට හොඳට පැහැදිලිව අරමුණේ යථාර්ථය දකින විදිහට හිත පවත්වන්නට දක්ෂයෙක් වෙන්න. අරමුණේ යථාර්ථය දකින විදිහට කියලා කියන්නේ ඒ අරමුණේ අනාත්ම ලක්ෂණය, අනිත්‍ය ලක්ෂණය හොඳට ප්‍රකට කරලා දෙන විදිහට මානසිකාරයේ පවත්වන්නට ඕනේ. එහෙම නැතුව අපි පුරුදු වෙන්න හොඳ නැහැ. එක දිගට මොකක් හරි වාක්‍යයක් විදිහට හිතාගෙන යන ක්‍රමයකට අපි පුරුදු වෙන්න හොඳ නැහැ. අපිට ආනාපාන සතිය හෝ වේවා යම්කිසි කර්මස්ථානයක් වඩලා යම් හිතේ ඒකාග්‍රතාවයක් සහිතව අපිට පුළුවන් නම් එක අරමුණක් අරගෙන ඇති බවට හම්බෙන අරමුණක් අරගෙන නැවත නැවත ඒ අරමුණේ ඇත්ත දකින්න අපිට හිත පවත්වන්න පුළුවන් නම් ඒක ටිකක් ප්‍රායෝගික ක්‍රමවේදයක්. ඒ කියන්නේ අපි හිතමු දරුවා කියලා අපිට එළියේ නිතරම ඇති බවට හම්බෙන අරමුණක් කියලා. මේ අරමුණ වැඩිපුර අල්ලගෙන මේ අරමුණ පිළිබඳවම අපි විදර්ශනාව වඩන්න ගන්නවා. ඒ අරමුණේම යථාර්ථය දකින්න අපි උත්සාහවත් වෙනවා. මේ වර්ණ සටහන හටගෙන නිරුද්ධ වෙන බව. ශබ්දය ඇහෙනකොට ඒ ශබ්දය හටගෙන නිරුද්ධ වෙන බව. ශබ්දයට දරුවක් කියන බව, ශබ්දයට අයිති නැතිකම, ශබ්දයට දරුවෝ නැතිකම. ඒ වගේම රූපයට දරුවෝ නැතිකම, දරුවට රූපේ නැතිකම. අපිට මේ හැම පැත්තෙම අපි මේ ටික පිළිබඳව අපි තේරුම් ගන්නකොට අපිට මේ තුල උපදින්න ගන්නව නුවණක්. ඒ තමයි මෙතන තියෙන අනාත්ම ලක්ෂණය පිළිබඳව අපිට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට ඒ දේ ආදේශ කරන්න අනිත් දේවල් වලට. ඒ කියන්නේ දැන් හැමදේම විදර්ශනා කර ඉන්න අවශ්‍ය නැහැ හැම වෙලාවකදීම. අපිට එකක් දිහා බලනකොට යම් නුවණක් උපදිනවා නම් ඊට පස්සේ නුවණ භාවිත කරන තැනට ගන්න. දැන් උදාහරණයක් ඇටියට අපි කිව්වොත් එහෙම දැන් බණ අහගෙන ඉන්නකොට ඔයගොල්ලන්ට තේරෙනවනේ යම් කිසි වෙලාවක හරි මේකේ ඇත්තටම අනාත්ම ලක්ෂණයක් තියෙන කියලා. හටගත්තු ධර්මයන් ඉතුරු නැතුව නැති වෙලා යනවා නම් ඒ මොහොතේ මේ ආයතන හයෙන්ම හටගෙන නිරුද්ධ වෙන තැනක කිසිම දෙයක් පවතිනවා කියන්න බෑ, නෑ කියන්න බෑ. හේතු නිසා හට ගන්නව නැති ඒ මොහොතේම නැති වෙලා යනවා කියන අනාත්ම ලක්ෂණයක් ප්‍රකට වෙනවා නම්, සත්පුද්ගල සංඥාව බොරුවක් කියන එක ප්‍රකට වෙනවා නම් ඒ ගතිය පවත්වන්න බෑනේ. අපිට හැම වෙලාවකදීම පවතින්නේ ආපහු කටයුතු වලට වැටෙන ගමන් ඒක අමතක වෙලා යනවා. හැබැයි මේ නුවණ විතරක් හොඳට ග්‍රහණය කර ගැනීම ටිකක් පුරුදු කරන්න පටන් ගත්තා. ඒ කියන්නේ ඒ අපිට එක මොහොතකදී අරමුණු වන ඒ තේරෙනවා කියලා අපිට කියන, අපිට පේනවා කියලා කියන, අපි ඒ අවබෝධ වෙන නුවණ විතරක් අල්ලගත්තොත් අපිට අර මානසිකාරයේ පවත්වන්න වෙහෙස වෙන්න දෙයක් ඇත්තේ නැහැ. මානසිකාරයේ පවත්වන්න වෙහෙස වෙන්න දෙයක් ඇත්තේ නැහැ. අපිට අර නුවණ තුලම වාසය කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට නැවත නැවතත් නුවණ ඇසුරු කරන්න ඕනේ. ඒකෙදි කියන්නේ දැන් ඔබ මේ මල් පෝච්චියත් විදර්ශනා කරලා, පොතත් විදර්ශනා කරලා, වටාපොතත් විදර්ශනා කරලා, මේ පුටුවත් විදර්ශනා කරලා මේ විදිහට මේ පේන ඔක්කොම එකින් එකට ඔයගොල්ලන්ට හිතන්න ගියොත් එහෙම මේක මහා සාගරය වගේ කෙලවරක් නෑ.
හැබැයි රූපය කියන දේ නුවණක් විදිහට එක තැනකින් හසු වුණොත් හටගත්ත ධර්මයේ ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන තැන එක තැනකින් හසු වුණොත් අපිට මේ ඔක්කොම විදර්ශනා කිරීමේ අවශ්‍යතාවයක් ඇත්තේ නෑ. අපිට එහෙම බල ඉන්න අවශ්‍ය නැහැ. අපිට පේන රූපයේ ස්වභාවය තමයි හටගත්ත ධර්ම ඉතුරු නැතුව නැති වෙලා යන එක. කනේ ස්වභාවය තමයි හටගත්ත ශබ්ද ඉතුරු නැතුව නැති වෙලා යන එක. එතකොට අපිට මේ එකින් එකට විදර්ශනා කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. එතකොට අපිට පුළුවන් ඒ නුවණ වඩන්න. නුවණ අප්‍රකට වෙනකොට මානසිකාරයේ පවත්වන්න. ඒක වස්තුවක් හෝ අරගෙන මානසිකාරයේ පවත්වන්න නුවණ අප්‍රකටව යනකොට. නුවණ ප්‍රකට වෙනකොට නුවණ වඩන්න. ඒක ප්‍රතිපදාව වඩන කෙනෙකු නම් මේක ටිකක් මෙනෙහි කරලා පුරුදු කෙනෙක් නම් ඔබට පැහැදිලි කරගන්න පුළුවන් ඇති. ඒක ටිකක් වේගයෙන් යථාර්ථය දකින්න පුළුවන් ප්‍රායෝගික ක්‍රමවේදයක් කියන එක පිළිබඳව. එතකොට මම ගොඩක් වෙලාවට මතක් කරන්නේ අඩුම තරමේ තැන් තුනකවත් සිහිය පවත්වන්න කියලා. ඒ තමයි පියවරවල් තුනකටවත් සිහිය පවත්වන්න. පළවෙනි එක සාමාන්‍යයෙන් බොහොම සරල ලේසි දෙයක්. ඒ තමයි ඉතින් අපිට සාමාන්‍ය පේන මට්ටම පිළිබඳව හොඳ අවබෝධයක් ඉස්සෙල්ලා ඇති කරගන්න. පොත පේනවා. මේ තියෙන දේ පේනවා කියලා අපිට හිතෙන මට්ටම. ඊට පස්සේ දෙවෙනි පියවර ඊට වැඩිය ටිකක් එහාට ගියපු දෙයක්, ඊට වඩා එහාට ගැඹුරු දෙයක්. ඇත්තටම මම පොත දැකලා නැහැ. ඇහැට පෙන්ලා තියෙන්නේ මොකද්ද? වර්ණ සටහන විතරයි. වර්ණ සටහනට පොත අයිති නැහැ. වර්ණ සටහනට මල් අයිති නැහැ. පාට ටිකට බුලත් කොළ මේස ධර්මාසන මේ මිනිස්සු එකක්වත් වර්ණ සටහනට අයිති දේවල් නෙමෙයි. පාට ටිකේ ස්වභාවය තමයි පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යන ස්වභාවය. දෙවෙනි පියවර හැටියට හොඳට රූපයේ ඇති අනාත්ම ලක්ෂණය ප්‍රකට කරලා දෙන්න. ඒ කියන්නේ අනාත්ම ලක්ෂණය කියලා කියන්නේ රූපයේ චිත්‍රයක් විතරයි කියන ස්වභාවය. එක මොහොතක ඇහැට පතිත වෙන චිත්‍රයක් විතරයි රූපය කියන එක ගෙනල්ලා දෙන්න. එතකොට ලෝකේ සජීවී බව බොරුවක් කියන එක ගෙනල්ලා දෙන්න. මේ චිත්‍ර ගොඩාක් එකතු වුණ තැනකදී අර කාටුන් එකක් වගේ චිත්‍ර කාටුන් එකක් වගේ අපිට සජීවී බවක් නිර්මාණය කරලා දෙනවා නම් ඒ රූපයේ තියෙන සජීවී බවක් නිසා නෙමෙයි. ඒක මේ අපේ සංඥාව අනිත්‍ය දේ නිත්‍ය හැටියට ගත්තකම නිසා පේන දෙයක් හැටියට අපි දැක්කොත් අපිට පේන්නේ සජීවී වුණ රූප තියෙනවා කියලා. එතකොට අපිට හොඳට දෙවෙනි පියවර විදිහට රූපේ හටගෙන නිරුද්ධ වෙන බව ප්‍රකට කරලා දෙන්න. ඒක උදාහරණ මගින් අපි හිතමු දැන් මේ වෙලාවේ ෆොටෝ එකක් ගහලා ඔයගොල්ලන්ට පෙන්නුවොත් හෙට පෙන්නුවොත් මම ඉන්නවද කියලා බලන්නේ නැද්ද? බලනවා. මාවත් පේනවද කියලා අපි බලයි. එතකොට ඒ ෆොටෝ එක බලනකොට ෆොටෝ එකේ ඉන්න මමද ඇත්ත මම, බලන මමද ඇත්ත මම? ෆොටෝ එකේ ඉන්න මම බොරු, බලන මම තමයි දැන් ඇත්තම වෙලා තියෙන්නේ. එතකොට මේ මම ඉන්නවා කියලා හිතාගත්ත මේ මොහොත නෙමෙයිද ෆොටෝ එකකින් ගහලා තියෙන්නේ? මම ඉන්නවා කියලා හිතපු මේ මොහොත නෙමෙයිද ෆොටෝ එකක ගහලා තියෙන්නේ? එතකොට මම සහ තව අය ඉන්නවා කියපු මේ බව තුල නෙමෙයිද ඒ අනාත්ම ලක්ෂණය තිබුණේ? මේ මොහොතේ පවතින්නේ ඒ වර්ණ සටහන් මාත්‍රයක පවතින අනාත්ම ලක්ෂණයමයි. ඒක හටගෙන නැති වෙලා යන ස්වභාවයමයි. හැබැයි මේ ටික ඔක්කොම එක දිගට හම්බෙනකොට අපිට හම්බෙනවා සජීවී බවක්. ඒ විදිහට අපි හිතට ගෙනල්ලා දීලා ඔබට පෙන්නලා දෙන්න හිතට හොඳට අපි රූපය කවදාවත් එකම රූපය දෙපාරක් දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ කියලා. එතකොට ඔබට ඇසේ ලක්ෂණ වශයෙන් වෙනම අරමුණු කරන්න වෙයි, හිතේ මේ රූපයේ ලක්ෂණ විදිහට වෙනම අරමුණු කරන්න වෙයි. එතකොට ඔබට අවබෝධයක් ඒ රූප කියන එක නිකම්ම පේනව නෙමෙයි, ඇහැ සැකසුණු විදිහට රූප පේනවා කියලා. ඒ කියන්නේ අපි හිතන්නේ මේ මල මේ පාට නිසා මල පේනවා කියලානේ. ඇත්තටම මල මේ විදිහට පෙන්නන කම මේ විදිහට ගෝචර කරගන්න කම නිසානේ අපිට මේ විදිහට මල් ටිකක් පේන්නේ. දැන් මීමැස්සෙකුට ලෝකේ පේන විදිහත් අපිට ලෝකේ පේන විදිහත් දෙකක්නේ. අපි හිතමු දෙවියෙකුට ලෝකේ පේන විදිහ තවත් විදිහක්. එතකොට අපි මෙතන මේක තියනවා කියලා මල් පොකුරක් තියනවා කියන තැනක මීමැස්සෙකුට මේ විදිහ දෙයක් පේන්නේ නැහැ. එතකොට දෙවියෙකුට මේ ටික මොකක්වත්ම පේන්නේ නැහැ. කාට පේන එකද? හරිම පෙනීම. දෙවියට පේන එකද අපිට පේන එකද මීමැස්සට පේන එකද? කාටවත් හරිම පෙනීම කියන්න බෑ.
ඇයි අපි කියලා තියෙන අපේ දේ අපි මේක හරි කියනකොට මීමැස්ස එයාගේ දේ හරි කියනවා. දෙවියෝ එයාගේ දේ හරි කියන්නේ. එතකොට අපි දැකලා තියෙන ඇත්තටම තියෙන දේද ප්‍රසාද මට්ටමින් අපිට ගෝචර වෙන දේද? ප්‍රසාද මට්ටමින් අපිට ගෝචර වෙන දේ මිසක වෙනත් දෙයක් නෙමෙයි. ඒ නිසා තමයි අපි පේන දේ ඔක්කොම අපි දැනගන්න දේ රූපෙට අයිති කිව්වට ඒක රූපෙට අයිති නෑ කියන්නේ ඒක නිසා. ඒ රූපය කියන එක සම්පූර්ණම බොරුවක් කියන්නේ ඒ නිසා. රූපේ මේ මල් පොකුර ඔයගොල්ලන්ට හොල්ලන්න පුළුවන් ඔතන ඉඳලා නේ මෙතෙන්ට එන්නේ නැතුව. ඔතන ඉඳලා හොල්ලන්න පුළුවන්. කරන්න තියෙන එකම එක දෙයයි. ඇහැ පොඩ්ඩක් හොල්ලන්න රූපේ හෙල්ලෙනවා වගේ පෙනේ. එතකොට අපිට හැම වෙලාවකදීම අපි දැනගෙන තියෙන්නේ ඇහැ අපිට පෙන්වන දේ මිසක වෙනත් දෙයක් නෙවෙයි. අපිට කියන්න බෑ ඇහැ පෙන්වන දේ යථාර්ථයමයි කියලා. ඒ නිසා තමයි ලෝකේ වර්ණන්දතාවයක් තියෙන්නේ. දැන් සමහර වෙලාවට මම ඔකට කියන්නේ ඔබේ ඇස් පරීක්ෂා කරලා තියෙනවා නම් ඔබට හොඳට ඒක පැහැදිලි ඇති. අර ඇහි කාචය ලොකු වෙන්න අයි ඩ්‍රොප්ස් එකක් දානවා. එතකොට අපිට අර පේන එක ටිකක් වැඩිපුර පේනවා. දීප්තිමත් එළියක් පේනවා කියනකො. එතකොට දැන් අපේ සාමාන්‍යයෙන් හැම වෙලාවකදීම ඇහි ස්වභාවය ඒක වෙලා තිබ්බනම් හැම වෙලාවකදීම ස්වභාවය ඒක වෙලා එක මොහොතකට දැන් පේන මට්ටම ආවනම් අපිට අපි කියයි ඇහැ පේන්නේ නැතුව ගියා කියලා. ඇත්තටම ඇහි ස්වභාවය මොකක් විය යුතුද? අපි හඳුනන්නේ අපිට පෙන්නන මට්ටම මිසක ඒකට යථාර්ථ වශයෙන් අපිට කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට ඔබට ඇස සහ රූපයේ තියෙන මේ බොරුව ඇස සහ රූපයේ තියෙන මේ වැරදි සහගතකම හැදිලා විඳිනකම අපිට පැහැදිලි කරගත්තොත් අපිට පෙනේ මෙතන තියෙන අනාත්ම ලක්ෂණයක් කියන එක. ඒ කියන්නේ පවතින යථාර්ථයක් විදිහට රූපයේ අපිට සාරයක් කවදාවත් කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මේකමයි ඇත්ත මේකමයි පරමාර්ථය කියන්න අපිට පුළුවන් කමක් නෑ. මොකද කෙනකෙනාට හම්බෙන්නේ කෙනකෙනාගේ මට්ටම් වලින් නිසා විවිධ මට්ටම් වලින්. එතකොට දෙවෙනි පියවර විදිහට ඔයගොල්ලන්ට මේ විදිහට අවබෝධ කරගන්නකොට තේරුම් ගත යුතු දේ තමයි කවදාවත් අපි එක පැත්තකින් ගත්තොත් මේ විදිහට මල් පොත් දැකලා තියෙන්නේ මොකද්ද? වර්ණ සටහනක් ඇහැට පතිත වෙලා වර්ණ සටහන හටගෙන වර්ණ සටහන ඉතුරු නැතුව නිරුද්ධ වෙලා තියෙනවා. එතකොට ඒ විදිහට අපි වර්ණ සටහන ගැන අවබෝධ කරගන්නකොට අපිට අර රළු මට්ටම රූපේ පැත්තට බැස ගන්නකම ක්‍රමයෙන් අඩු වෙන්න ගන්නවා. ඊට පස්සේ ඔය කතා කළේ දෙවෙනි පියවර තුන්වෙනි පියවර ඔගොල්ලෝ දකින්න එහෙනම් පොත හැදුනේ කොහොමද කියලා. මල් පොකුර හැදුනේ කොහොමද කියලා. මේක පොතක් කියලා කියන්න ඔගොල්ලොන්ට කවදාවත් වර්ණ සටහන ඇවිල්ලා මම පොතයි කියලා කිව්වේ නැත්තම්. ඇහැ කිව්වේ නැත්තම් මගේ ළඟට ඇවිල්ලා පොතක් ආවා කියලා. එහෙනම් පොත කියන්නේ දැකපු දකින දේ නෙමෙයි මේක දැනගන්න දේ කියලා. දැනගන්න දේ සහ දකින දේ දෙකක් කියලා හොඳට තේරුම් ගන්න. එතකොට දැනගන්න දේ සහ දකින දේ අතර තියෙන මේ වෙනස තේරුම් ගන්න මට්ටමට නැවත හිත යොමු කරන්න. මම කියන්නේ මොකක්වත්ම නැත්තම් අඩුම තරමේ දවසකට අරමුණු 10ක 15කවත් හොඳට ඕක තේරුම් ගන්න පුළුවන් විදිහට මානසිකාරයක් පවත්වන්න Tamanට මේ ඉන්න මට්ටමට වඩා බොහෝම විශේෂ මට්ටමක් උදා කරගන්න පුළුවන්කම ලැබේ. ඒ නිසා අපිට හිත වැඩෙනකොට අපි ඉන්න මට්ටමේ ස්වභාවයේ ඇති වැරදි බව අපිට එතකොට නිකම්ම තේරුම් ගන්න පුළුවන්කම ලැබෙයි. ඇයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ පැත්තෙම සැපවත් කොට ඒකටම නැවත නැඹුරු වෙලා ඉන්න මේ මනෝභාවය වරදක් කියන එක අපිට පෙනේ. යම් විදිහකින් අපි දැක්කොත් ලෝකේ වැල් කෑල්ලක් කරේ දාගෙන ඉන්න කෙනා දකින්නකොට අපිට යම් විදිහේ මානසිකාරයක් ඇති වුණා නම් ඇයි නොවටින දෙයක් වටිනවා කියලා කරේ දාගෙන ඉන්නවා. අන්න ඒ වගේ මේ රූපේ වටිනවා කියන සත්‍යයත් ඒ විදිහටම පේන්න ගත්තොත් නොවටින දෙයක් වටිනවා කියන කෙනෙක් හැටියට එතකොට අරක සාධාරණයි නේ. සබ්බේ පුතුජනා උම්මත්තකා විය එකපාරම පිස්ස කිව්වේ නැහැ. හැබැයි පිස්සන් වගේ මේ රූපේ මුලා වෙනවා කියලා කිව්වා. එතකොට ඇත්තටම ඒකනේ නොවටින දෙයක් වටිනවා කියලා හිතාගෙන ඒක ඒ තුල රැඳෙනවා. ඒක හරියට මම කියන්නේ චිත්‍රපටියක් බලනවා වගේ දෙයක් කියලා. චිත්‍රපටියක් බලනකොට
අපි දුක්ඛදායක චිත්‍රපටියක් ජවනිකාවක් ටෙලිනාට්‍යයක් බලලා ඇතිනේ. එතකොට ඒක බලනකොට ඔයගොල්ලන්ට දුක හිතිලත් ඇති, ඒක බලාගෙන ඉන්නකොට ඇඬිලත් ඇති. එතකොට මේ දුක්ඛදායක චිත්‍රපටියක් බලාගෙන ඉන්නකොට ඔයගොල්ලෝ ඒ දුක් විඳින තැනක චිත්‍රපටිය රඟපාපු කෙනත් ඔයගොල්ලෝ ළඟින් ඉඳගෙන ඒක බැලුවොත් එයාටත් අර දුක ඇති වෙයිද? ඔයගොල්ලන්ට ඇති වෙන දුක නෑ, ඒක ඇති වෙන්නේ නැහැ. ඇයි ඇති වෙන්නේ නැත්තේ? පේන එක වෙනස්ද? නෑ, පේන එක එකයි. එයාට මතක් වෙන්නේ මොනවද? එයාට මතක් වෙන්නේ යථාර්ථය. එතන තිබුණ ඇත්ත, එතන තිබුණු දුක්ඛදායක බව නෙමෙයි එයාට පේන්නේ. එයාට පේන්නේ එතන තිබුණු ඇත්ත කතාව. ඒගොල්ලෝ hina වෙවි රඟපාපු හැටි, ඒක අමාරුවෙන් ඒ අවස්ථා නිරූපණය කරපු හැටි ඒගොල්ලෝ එයා ඒක ගැන කල්පනා කරයි. ඒ නිසා එයා අඩන් නැති තැනක අපි අනුන්ගේ දුක අපේ දුක කරගෙන අපි අඬනවා. අපි දුක් වෙනවා. එතකොට දැන් සම්පූර්ණම චිත්‍රපටියක් කියලා කියන්නේ රඟපාලා ඉවර වුණ දෙයක්. ඒ වගේම තමයි අපිත් අද මේ රඟපාලා ඉවර වුණ චිත්‍රපටියක් බලනවා. රඟපාලා ඉවර වුණ චිත්‍රපටියක් බලනවා. මොකද්ද? ඇහැ පැත්තෙන් අපි හිතන්න පුළුවන් රූප ඔක්කොම අතීතය අනුව ගිහිල්ලා අනාගතය අනුව කල්පනා කරන්න පුළුවන් මේ ඔක්කොම රූප රඟපාලා ඉවර කරපු චිත්‍රපටි ඔක්කොම. ඒ රඟපාලා ඉවරයි කියලා කියන්නේ ඒ දේ සකස් කරලා සංස්කරණය කරලා ඉවර දෙයක් නේ චිත්‍රපටියක් කියන්නේ. එතකොට ඇහැ කියන දේ ඔක්කොම සකස් කරලා සංස්කරණය කරලා ඉවර දෙයක් ගැන තමයි ඔයගොල්ලන්ට මතක් කරන්න පුළුවන්. එළිය බාහිර තියෙන දේවල් ගැන හිතන්න පුළුවන්. එනකොට මේක ඇතුළට ආපු හැටි, සෑය ළඟින් මෙතනට මැදිරිය කරා ආපු හැටි මතක් කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ මතක් කරන්න පුළුවන් කියලා කියන්නේ ඒ ඔක්කොම සකස් කරලා ඉවරයි. සකස් කරලා ඉවරයි කියලා කියන්නේ ඔයගොල්ලන්ට ඒ අනුව බැස ගන්න පුළුවන්කම තියෙනවා. ඔයගොල්ලෝ ඒ අනුව ඔයගොල්ලොන්ගේ හිත පවත්නවා. ඒක හරියට අර චිත්‍රපටියක ජවනිකාවක් ඇත්ත කියලා හිතාගෙන ඒක නරඹනවා වගේ දෙයක්. එතකොට ඔබට ඒ අනුව අද පුළුවන්කම තියෙනවා දරුවා ලෙඩ වෙන නිසා එන දුක් විඳින්න, දෙමව්පියෝ ලෙඩ වෙන නිසා එන දුක් විඳින්න, ලෝකේ බැනුම් අහන්න ඕන දෙයක් දුක් විඳින්න පුළුවන්කම තියෙනවා. එතකොට ඇත්තටම දුක දරුවා ලෙඩ වෙන කමද කියලා බැලුවොත් කවදාවත් දරුවා ලෙඩ වෙන කම දුක නෙමෙයිනේ. ලෙඩ වෙන කම නෙමෙයි දුක. ඒ ලෙඩ වෙන දරුවා මගේ කරගත්ත කෙලෙසේ නිසා ඒ දරුවගේ ලෙඩවීම නිසා අපිට දුක ගෙනල්ලා තියෙනවා. නැත්නම් රූපේ ලෙඩ හැදෙනවා කියන එක අපිට දුකක් වෙන්නේ නැහැ කවදාවත්. මොකද ලෙඩ වෙන රූපේ කොහොමත් ලෙඩ වෙනවා. ඒක තමයි ස්වභාවය. රූපේ ලෙඩ වෙන නිසා දුක එනවා නම් රහතන් වහන්සේලාටත් අනිත් බාහිර රූප නැති වෙලා යනකොට දුක එන්න ඕනේ. දුකේ නැති කිරීමක් ගැන කතා කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා රංගපාලා ඉවර චිත්‍රපටියක් දිහා බලාගෙන දුක් වෙන අපි වගේ ඇහැට ආපු රූපය හටගෙන නිරුද්ධයි. ඒ කියන්නේ යථාර්ථය නොදැන ඒක අස්සේ ජීවත් වෙලා දුක් විඳින අපි. ඒක අස්සේ ජීවත් වෙලා සතුටු වෙන අපි. ඒක හරියට අර චිත්‍රපටියක් දිහා බලාගෙන අඬනවා වැළපෙනවා වගේ දෙයක්. මම කියන්නේ කෙනෙක් චිත්‍රපටියක් දිහා බලාගෙන වෙලාවකට අඬන වෙලාවකට hina වෙන අවස්ථාවක් දිහා චිත්‍රපටියේ නොපෙනෙන මානයකට වෙලා බලාගෙන හිටියොත් කොහොමද අදහසක් අපිට ඇති වෙයිද? කෙනෙක් චිත්‍රපටියක් දිහා බලාගෙන අඬනවා සහ hina වෙන දර්ශනයක් දිහා අපි චිත්‍රපටියේ නොපෙනෙන මානයකට වෙලා බලාගෙන ඉන්නකොට අපිට පෙනෙයි මානසික රෝගයක් තියෙන චරිතයක්. වෙලාවක අඬනවා වෙලාවකට hina වෙනවා. පින්නතුනේ අපේ චරිතෙත් ඒ විදිහමයි, වැඩි වෙනසක් නැහැ. අපිත් වෙලාවකට රූපේ ගැන හිතලා සතුටු වෙනවා, රූප ගැන හිතලා දුක් වෙනවා, ශබ්ද ගැන හිතලා සතුටු වෙනවා, ශබ්ද ගැන හිතලා දුක් වෙනවා. රූපෙට පුළුවන්කම තිබුණේ නැහැ කවදාවත් අපිට දුක අරගෙන එන්න. රූපෙට පුළුවන්කම තිබුණේ නැහැ කවදාවත් අපිට සතුට අරගෙන එන්න. ශබ්දෙට පුළුවන්කමක් තිබ්බේ නැහැ අපිට දුක අරගෙන එන්න. ශබ්දෙට පුළුවන්කමක් තිබ්බේ නැහැ අපිට සතුට අරගෙන එන්න. ඒ දේවල් වල තිබුණේ අනාත්ම ලක්ෂණයක්, උපේක්ෂා සහගත මට්ටමින් අපි ළඟට එන එක විතරයි. ඒ අනුව සතුටු වෙනකම සහ ඒ අනුව දුක් වෙනකම තිබුණේ තම තමන්ගේ පැත්තේ. එතකොට තම තමන්ගේ පැත්තෙන් ඒ අනුව දුක් වෙනකම් සතුටු වෙනකම අපිට බලන්න පුළුවන්කම තියෙයි ලෝකෝත්තර දර්ශනයක් ඇති කෙනෙකුට හරියට අර ටීවී එක නොපෙනෙන මානයකට වෙලා චිත්‍රපටිය දිහා බලාගෙන වෙලාවකට අඬන වෙලාවකට hina වෙන කෙනෙක් දිහා බලාගෙන ඉන්නවා වගේ. මම කියන්නේ සමහර වෙලාවට ළමයි ගේම් ප්ලේ කරනවා. ඒ වෙලාවට අපි ටිකක් ඔය ෆෝන් එකක් කියන සංඥාව ටිකක් අයින් කරලා ඒකට ලී කෑල්ලක් කියන සංඥාවෙන් බලාගෙන හිටියොත්
අපිට පෙනේ ලී පතුරක් අරගෙන එහෙට මෙහෙට හරෝ බලාගෙන ඉන්න කෙනෙක්. දැන් අපි පැත්තකට වෙලා ඉන්නකොට අපිට ඒ ලෝකේ නැහැනේ. දැන් ඒ ළමයා ජීවත් වෙන්න පුළුවන් ඒක ඇතුලේ. හැබැයි අපි එළියේ ඉඳලා බලාගෙන ඉන්නකොට අපිට පේන්නේ වෙනමම කතාවක්. අන්න ඒකනේ මේ ලෝකෙන් එළියේ ඉඳලා අපි බලාගෙන හිටියොත් ඇත්තටම අපේ පැවැත්ම දිහා අපිට පේනවා අපි මොනතරම් වැරදි මොනතරම් බොළඳ මොනතරම් පහත් සංකල්පනාවකද අපේ මානසික මට්ටම තියෙන්නේ කියලා. ඇයි? පුද්ගල භාවයකට සංස්කාරයකට ඇත්ත කරගෙන අපි මොනතරම් දුකක් ජීවිතේ විඳිනවද? පුද්ගල භව සංස්කාරයක් ඇත්ත කරගෙන අපිට ගොඩාක් වැඩ තියෙනවා කරන්න, අපිට ගොඩාක් සතුටු වෙන්න දේවල් තියෙනවා, අපිට ගොඩාක් දුක් වෙන්න දේවල් තියෙනවා. මම දරුවා ගැන හිතනවා කියලා හිතාගෙන මම තමන්ගේ හිත ගැනම හිතනවා. මම දරුවා ගැන හරියට දුක් වෙනවා කියලා තමන්ගේ හිත ගැන හිතම දුක් වෙනවා. මම අම්මට හරි ආදරෙයි කියලා අපි තමන්ගේ හිතටම හරි ආදරය කරනවා. ඒකත් හටගෙන නිරුද්ධ වෙන දෙයක්. එතකොට ඒ විදිහට දකින්නකොට පෙනේ ඔයගොල්ලන්ට ලෝකෙ මොනතරම් අසරණද කියලා. කොටිම කියනවා නම් අපි මොනතරම් අසරණද කියලා ඒ බඳු මනසක කොටු වෙලා ඉන්න. ඒ නිසා අපි කල යුතු වෙන්නේ යථාර්ථයේ තේරුම් ගැනීම. අපිට පුළුවන් නම් අද අවිද්‍යාව දුරු කරන්න, විද්‍යාව උපදවන්න ඒක තමයි කල යුතු වෙන්නේ. ඒ සඳහා අපිට ක්‍රමානුකූලව හිත වඩන ආකාරය ගැන මේ විදිහට නෙමෙයි අපිට ක්‍රමානුකූලව කතා කර යුතුයි. ඒ කියන්නේ ඒක ටිකක් දීර්ඝ ලෙස කතා කළ යුතු දෙයක්. ඒ නිසායි මම සමතේ පැත්ත අතහැරලා නැවත අනිත් පැත්තට ආවේ. මොකද ඒ ගැන කතා කරන්න ගියොත් අපිට කාල වේලාව මදි වෙනවා. අපිට ටිකක් ඒ ගැන දීර්ඝ ලෙස කතා කරන්න වෙන නිසා. එතකොට අපිට අවබෝධයකට ඇතිවන්නට නම් චිත්ත ඒකාග්‍රතාවයත් අපිට අවශ්‍යයි. යථාර්ථයේ දකින්න නුවණත් අවශ්‍යයි. අපි මේ තුල වැඩිපුර කතා කළේ යථාර්ථයේ දකින්න නුවණ පැත්තට, චිත්ත ඒකාග්‍රතාවයේ සිහිය ඇති කරගන්න පැත්තටත් අපි අවධානයක් යොමු කළ යුතුව පවතිනවා. එහෙනම් ඒ පිළිබඳව හොඳ අවබෝධයකින් උත්සාහවත් වන්න. මොකද අපි ඉන්නේ තරම් හොඳ මට්ටමක නෙමෙයි, දුක් සහගත සසරක. මේක අතහැරුණොත් ආයේ කවදාවත් මේ වගේ අවස්ථාවක් ලැබෙයිද කියන එක කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා කවුරුත් අප්‍රමාදී වෙන්න. මම බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ ඉන්න ඔක්කොටම 100%ක්ම මේ කියපු කාරණා ටික තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. වෙනද දැනගෙන හිටියට වඩා එක පොඩ්ඩක් හරි දැනගත්තා නම් ඒකත් ප්‍රමාණවත්. මම කියන්නේ මොකක්වත්ම තේරුම් නැත්නම් ඒකත් ලොකු දෙයක් කියලා. ඒ මොකක්වත්ම තේරුම් නැත්නම් එහෙනම් තේරුණ කෙනාට වැඩි අප්‍රමාදී වෙන්න ඕනේ කවුද? නොතේරුණ කෙනා. මට මොකක්වත්ම තේරුම් නැත්නම් තේරුණ කෙනාට වැඩි අප්‍රමාදී වෙන්න ඕනේ, වැඩිපුර උත්සාහවත් වෙන්න ඕනේ මොකක්වත්ම නොතේරුණ කෙනා. ඒ නිසා මේක ගැඹුරු වෙන්න පුළුවන්. සමහර විට ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් ඔය ඔක්කොම තේරුම් ගන්න ඕනේද අප්පා කියලා. ඔය ඔක්කොම තේරුම් ගන්න නෙමෙයි. ඔය කතා කළේ අපි ජීවත් වෙන තැන තියෙන යථාර්ථය. ඔය යථාර්ථයේ තේරුම් නොගෙන මොනතරම් සියුම් වුණත් නිවන් දකින්නවා කියන එක කවදාවත් වෙන්නේ නැහැ. සමහර විට කියයි සමහර අය සුනීත සෝපාකල නිවන් දැක්කෙත් ඔව තේරුම් අරගෙන දහලාද කියලා. සුනීත සෝපාකල නිවන් දැක්කෙත් ඔක තේරුම් අරගෙනම තමයි. ඒ අය කයෙන් පොඩි වෙන්න පුළුවන්, අධ්‍යාපනය නොලබා ඉන්නත් පුළුවන්. හැබැයි ප්‍රඥා ඉන්ද්‍රිය බොහොම වැඩිලා තිබුණා. ඒ නිසා තමයි ඒක නාමකින් කියලා අහනකොට සෝපාක හාමුදුරුවන්ගෙන් උත්තර දුන්නේ සබ්බේ සත්තා ආහාරට්ටිතිකා කියලා, සියලු සත්වෝ ප්‍රත්‍යයෙන් යැපෙත් කියලා උත්තර දුන්නේ. දෙක කියන්නේ මොකද්ද කියලා අහනකොට නාමංච රූපංච කියලා උත්තර දුන්නේ. එතකොට අපෙන් එක කියන්නේ මොකද්ද කියලා අහුවොත් එක කියන්නේ එක කියයි, එක කියන්නේ දෙකයි නේ. එතකොට හිතන්නකෝ මේ මට්ටමේ ප්‍රඥා ඉන්ද්‍රිය මොනතරම් වැඩිලාද කියලා. මුළු තුන් භූමියේම එක ආකාරයකට නිර්වචනය කරනවා නම් ප්‍රත්‍යයෙන් යැපෙත් කියලා කියනවා. එතකොට ඒ ප්‍රත්‍ය ධර්මතා බෙදා දක්වලා අපිට කතා කරන්න ගියොත් පැය ගාණක් කතා කරන්න පුළුවන්. ඒ තරම් ඒ නුවණ දියුණු මට්ටමක තිබුණ නිසා තමයි එක සුළු මොහොතකින් ධර්මය තේරුම් ගන්න පුළුවන්කම ලැබුණේ. ඒ තරම් ප්‍රඥා මට්ටම ඊටාම දියුණු වෙලා තිබුණා. වඩලා තිබුණා. ඒ නිසා අපිට ඇඟෙන් බලලා නුවණ කතා කරන්න බෑනේ. ප්‍රඥා ඉන්ද්‍රිය ඒක අපිට වඩන්න පුළුවන් දෙයක්. ඒ නිසා අපිට සෝපාක හාමුදුරු සුනීත සෝපාකල මේ ගැඹුරු ධර්ම දැනගෙනද නිවන් දැක්කේ කියලා අහන අයට මතක නැහැ සත්‍යක නිවන් දැක්කේ නැහැ කියලා. සත්‍යකත් නිවන් දැක්කේ නැහනේ. සත්‍යක කොච්චර ඉගෙනගත්ත මිනිස්සෙක්ද? සත්‍යක මොනතරම් පඬිතෙක්ද? ඉන්දියාවේ වාද කර ගියපු මිනිස්සෙක්. හැබැයි යාට නිවන් දකින්න බැරි වුණා. එහෙනම් මේකේ උගත් බව නෙමෙයිනේ ප්‍රශ්නේ තියෙන්නේ. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රඥාව කියන එක.
උගත් බව සහ ප්‍රඥාව කියන්නේ දෙකක්. උගත් බවයි ප්‍රඥාවයි එකක් නම් ලෝකේ උගත්තු මරාගෙන මැරෙන්නේ නැහැ නේ. එහෙනම් මේ දෙක දෙකක්. මේ ශාසනයේ තියෙන ප්‍රඥාවන්තයින්ට ප්‍රඥාවන්තයාගේ ස්වභාවය තමයි පේන දෙයට ඔබෙන් එයාගේ නුවණ පවත්වනවා. එයා ඒ තුල රැඳිලා ඉන්නේ නැහැ. එක තැනක කොටු වෙලා ඉන්නේ නැහැ. එයා පේන දෙයට ඔබෙන් නුවණ පවත්වනකම. ඒ නිසා ප්‍රඥාවන්තයෙක් වෙන්න කියන එක මතක් කරනවා. අතහැර ගන්න එපා ධර්මයේ නොතේරුණත් කමක් නැහැ. ටික දුරක් අහමින් නැවත නැවත පරේක්ෂණය කරමින් යන්න. ඒ යන ගමනේදීත් වර්තමාන කාලේ තියෙන මිත්‍යා දෘෂ්ටි වලින් විවිධ ධර්ම විකෘතීන් වලින් ප්‍රවේශම් වෙන්න. මොකද ධර්මයේ නොහැසිරී පිනක් දහමක් කරගෙන ඉන්නවට වඩා වැඩි අකුසලයක් සමහර වෙලාවට ධර්මයේ හැසිරෙන්න ඇවිල්ලා සමහර ඇත්තෝ සිද්ධ කර ගන්නවා. ඒ නිසා නිවැරදිව ත්‍රිපිටකයට අනුව පාලි පදවලට එක එක අර්ථකථන දෙන්න යන ක්‍රමවේදවලට නැතුව නිවැරදිව ධර්මයේ තේරුම් ගන්න කවුරුත් උත්සාහවත් වෙන්න කියන එකත් කාටත් බොහොම කල්යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා. කල්පනා කරගන්න අද දවසේදී අපිට කාල වේලාව අවසන් වෙලා තියෙන නිසා මේ විදිහට සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරාදී පවත්තලා වටිනා කුසලයක් සිද්ධ කරගත්තා. මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමටම අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලුම කුසල ශක්තියින් අපි මේ වෙලාවේදී සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ට මේ පින් අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද දවසේදී ධර්මදේශනාවේ දායකත්වය දරනවා අනුජා විතානගම මහත්මිය. ඒ වගේම තාරක විදානගම මහත්මයා. ඒ අනුජා විදානගම මහත්මිය සහ තාරක විදානගම මහත්මයා බලාපොරොත්තු වෙනවා මියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට. තිලක් රණසිංහ පියාණන්ට, ධර්මසේන විදානගම පියාණන්ට, ඒ වගේම බෞද්ධ ආනාලිකාවේ නිර්මාතෘවර අපවත් වී වදාළ අවසරයි දරණාගම කුසල ධම්මනායක මාහිම්පාණන් වහන්සේ ප්‍රදාන කරගත්ත ඒ සියලුම මිය පරලෝකීය සියලුම ඥාතීන් ප්‍රදාන සියලු දෙනාටත් මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් කරමු. ඥාතීන්ට උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියන්න. ඒ වගේම සෙත් ප්‍රතන්නට බලාපොරොත්තු වෙනවා විනීතා රණසිංහ මෑණියන්ට, ඒ වගේම සින්ත්‍රා විදානගම මෑණියන්ට, සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් අපි පින් අනුමෝදන් කරන්නට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරවාසී සියලුම ස්වාමීන් වහන්සේලා ඇතුළු බෞද්ධ නාලිකාවේ සියලුම සේවක මහත්මීන්ටත් සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ ධර්මදේශනාවේ දායකත්වයේ දරන අනුජා විදානගම මහත්මිය, තාරක විදානගම මහත්මයා ප්‍රදාන කරගත්ත ඒ සියලුම දෙනාටත් මේ සීල කුසල ශක්තිය, නිදුක් නිරෝගී සුවපත් භාවය, චිරජීවනයේ පිණිසම කායික මානසික සැනසෙල්ල ඇති කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.